मध्वा मन्यति बालो याव पापं न पच्यति यदा च पच्यति पापं बालो दुःखं निगच्छति. अद අපි උදෑසන කාලේ මෙහෙණි සස්නේ ආරම්භය ගැනයි සාකච්ඡා කළේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ 6 වතාවක්ම මෙහෙණි සස්න ප්‍රතික්ෂේප කරලා 7 වෙනි වතාවේ අවසර දුන්න බව අපි දන්නවා. අෂ්ට ගරු ධර්ම සහිතවයි මේ මෙහෙණි සස්න පිහිටෙව්වේ. ඒ වගේම වසර දහසක් කල් පවතින ශාසනය වසර 500කින් අවසන් වෙන්නටත් මේ තීරණ ඉවහල් වෙන බව භාගතුන් වහන්සේ අවසානයේ දේශනා කළා. මේ කරුණු කාරණා රැසක් එක්කයි අපි මෙහෙණි ශාසන පිළිබඳව මේ සාකච්ඡාව පැවැත්වුවේ. මෙහෙණි ශාසන ගැන එහැටි ඒ තරම් විශේෂ අවධානයක් යොමු කරන්නට සිදු වී තිබෙන්නේ කුමක් නිසාද? පෙර සසරේ ඉඳලා බොහෝ කාලයක් තිස්සේ පාරමිතා පුරලා පදුමුත්තර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනයේදී නියත විවරණයක් ලබාගෙන එතෙන් පටන් බුද්ධාන්තර කල්ප 15ක් පමණ සෑහෙන කාලයක් තිස්සේ දෙව් සුගතිවල මිනිස් සුගතිවල ඉපදිලා අවසානයේ පස්චිම භවික එහෙම නැත්නම් අන්තිම දේහය දරාගෙන අවසාන භවයේ වශයෙන් සවැත් නුවර එක්තරා සිටු පවුලක උපදිනවා අතිශය රූමත් දැරියක්. ඇයගේ ශරීරය තනිකරම නිල් උපුල් මලක් වගේ. ඇයගේ ශරීරය බොහෝම පැහැපත් ඒ වගේම අතිශය සුරූපී අතිශය අලංකාර නිල් උපුල් මලක් වගේ ශරීරයක් ඇයට උරුම වෙච්ච නිසා ඇයට නම වැටුණා උප්පලවන්නා කිය. මේ උප්පලවන්නා දැරිය ක්‍රමානුකූලව මේ සිටුපවුලේ හැදුන වැඩුණ බොහොම ආදරෙන්. ඊට පස්සේ ඇය වැඩි වියටපත් වෙන කාලේ එනකොට 16 වියටපත් වෙනකොට අවුරුදු 16යි. ඒ කාලෙදී අවුරුදු 16 දී තමයි විවාහය සිද්ධ වෙලා තියෙන්නේ. 16 විය කියලා කියන්නේ විවාහයට සුදුසු වයස. ඒ වයස එනකොට එහෙම දැරියක් ඉන්න ගෙදරකට ඇයගේ තරාතිරමණුව ඇය සිටු දිනියක්ද රාජකීය දිනියක්ද යනාදී වශයෙන් ඇයගේ තරාතිරමණුව විවාහ යෝජනා ගලාගෙන ඉඳ ගන්න. මේ විදිහට මුළු දඹදිවෙන්ම උප්පලවන්නා තරුණියට විවාහ යෝජනා ගලාගෙන ඉන්න පටන් ගත්තා. වැඩි හරියක් යෝජනා රජවරුන්ගේ. රජවරු කියන්නේ මහා බිහිසුණු කොට්ටාසයක්. තමන්ගේ අවශ්‍යතාව මොන විදිහෙන් හරි ඉෂ්ට කරගන්න જાතියක් රජවරු කියලා කියන්නේ. ඉතින් මේ භයානක රජවරු තමන්ගේ දියණිය ඉල්ලා සිටිනවා. එක රජෙක්ට දුන්නොත් තව විශාල ප්‍රමාණයක් රජවරු තරහ වෙනවා. එහෙම වුණොත් තමන්ට අවඩක් වෙන්න පුළුවන් කියලා මේ පියතුමා කල්පනා කර උප්පලවන්නා තරුණියගේ පියතුමා. මෙහෙම කල්පනා කරගෙන ඉන්නකොට එතුමාට අදහසක් පහළ වුණා මේ කිසිම කෙනෙක්ට තමන්ගේ දියණිය කසාද බඳලා දෙන්නේ නැතුව ශාසනයට ඇතුල් කරා නම් පැවිද්දට පත් කරා නම් මේ ප්‍රශ්න ඉවරයි. එහෙනම් කවුරුවා සටන් කරන් ඉන්නෙත් නැත්නම් මරාගෙන කණ්ඩින්නෙත් නැත්නම් අනිවාර්යයෙන්ම සිටුරු රජවරු ඉන්න දෙන්නේ නැහැ. මොකද තමන්ට සැලකුවේ නැහැ නැත්නම් තමන්ගේ ඉල්ලීමට කන් දුන්නේ නැහැ තමන්ගේ යෝජනාවට එකඟ වුණේ නැහැ කියලා අනිත් රජවරු සිටුවරු එහෙනම් මේ සිටුතුමාට විවිධාකාර ගැහැට පමුණවනවා. ඒ නිසාම සිටුතුමා කල්පනා කරා මේ ඔක්කොම ප්‍රශ්න වලින් නිදහස් වෙන්න තියෙන ලේසි ක්‍රමයක් තමයි දුව පැවිද්දටපත් කරන එක කියලා හිතලා උපලවන්නා තරුණියකින් දියණියකින් අහනවා දියණිය මං කැමති ඔබ මේ කාමයේ නැමැති මේ ප්‍රවාහයට වැටිලා මේ ලෝකේ අසරණ වෙලා අනාථ වෙනවට වඩා හැකිනම් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට ඇතුල් වෙලා සංසාර දුකින් එතර වෙනවා දකින්න. කිව්වහම සංසාරේ වසර කෝටි ගාණක් මහා පරමිතා රාගෙන
පදුමුත්තර සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් නියත විවරණයක් සහිත වෙන මේ පින්වන්ත දියණිය තරුණියට මේ පියතුමාගේ වචනය දෙව් මතුරක් වුණා. දිව්‍ය මන්ත්‍රයක් වගේ වුණා. සියක්වර සිඳින ලද තෙලක් හිස ගැල්ලුසේ සිහිලසක් දැරුණා. ඇය ඊට පස්සේ පියතුමාට වැඳ වැටිලා බොහොම සතුටින් කිව්වා අනේ පියතුමනි එවන් වදනක් අසන්නට ලැබීමත් අප්‍රමාණ සතුටක්. මම ඊට සිතින්ම කැමැති පැවිදි වෙන්න කියලා. මොකද පස්චිම භවික උත්තමාවිය. ඒ කියන්නේ අවසන් භවය ගත කරන්නේ. ඒ බඳු කෙනෙක්ට පැවිද්ද කියලා කියන්නේ අප්‍රමාණ සැපයක්. ඉතින් ඒ නිසා ඒ පස්චිම භවික උත්තමාවිය උප්පලවන්නා තරුණිය ඊටාම සතුටු සිතින් පියතුමාගේ අවසරය ඇතිව උතුම් වූ සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලැබුවා. ඇයට තමයි මේ මෙහෙණි ආරාමේ වත්පිළිවෙත් පහම් පූජා ආදී සීල වත්පිළිවෙත් පැවරුණේ. ඇය ඊටාම උවමනාවෙන් ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු සිද්ධ කළා. පහන් දල්වන කටයුතු ඇයටයි පැවරිලා තිබුණේ. ඒ පහන් වල පහන් සීලවම කර්මස්ථානයක් වශයෙන් අරගෙන ඊටාම නුදුරු කාලෙකින් උත්තරීතර අරිහත් ඵලයටපත් වුණා. නිකන්ති ෂඩ අභිඥා සහිතව. ඒ විතරක් නෙවෙයි මහා irdiwanta මහරහත් වශයෙන්. ඒ විතරක් නෙවෙයි නායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ වාශ්‍රාවික නැත්නම් ද්විතීයික වශයෙන් අපගේ සාරිපුත්ත මොග්ගලාන ආදී දෑගසව්වන් වශයෙන් උන්වහන්සේලා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දෙපස වැඩ සිටියා. ප්‍රඥාවෙන් අගපැමිණි සාරිපුත්‍රයන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයන්න් වහන්සේ වශයෙන් දකුණතින් වැඩ සිටියා. දකුණත දිශාවෙන් irdiවිද ඥානයන්ගෙන් අගපැමිණි irdi බලයෙන් අභිඥාවෙන් අගපැමිණි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වමත් දිශාවෙන් වැඩ හිටියා. මෙන්න මේ විදිහට ගත්තාම මෙහෙණි ශාස්ත්‍රෙත් මේ වගේම අග්‍ර ශ්‍රාවිකාවන් දෙදෙනෙක් ඉන්නවා. අග්‍ර ශ්‍රාවිකා සහ ද්විතීය ශ්‍රාවිකා. අග්‍ර ශ්‍රාවිකාව වෙන්නේ ප්‍රඥාවෙන් කෙලපැමිණි අගපැමිණි කේමා රහත් තෙරණින් වහන්සේ මහ රහත් තෙරණින් වහන්සේ. වම ශ්‍රාවිකාව උනේ මේ අභිඥාවෙන් ඉර්ධි බලෙන් අගපැමිණි උප්පලවන්නා මහ රහත් තෙරණින් වහන්සේ. මොග්ගලාණන් වහන්සේ වගේම පැහැයත් ඒ වගේමයි. ඒ වගේම irdi විද ඥානයන්ගෙන් අගපැමිණි උත්තමාවිය. ඉතින් උප්පලවන්නා මහරහත් තෙරණින් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ වම දිශාවෙන් වැඩ සිටියා වගේම උන්වහන්සේ පිළිබඳව විශේෂයෙන් යමක් කිව යුතුයි. අපගේ අසිරිමත් වූ මහබෝසතාණන් වහන්සේ සාර අසංකල්ප ලක්ෂයක් තිස්සේ පාරමිතා පුරද්දී උන්වහන්සේ ඒ කාමභෝගී ගිහි ජීවිත ගත කරද්දී උන්වහන්සේට දරුවන් වශයෙන් ඉපදිච්ච දෙදෙනෙක් හිටියා. විශේෂයෙන්ම දියණිය සහ පුතුණුවන් වශයෙන් සංසාරේ බොහෝ කාලයක් ඒ පාරමිතා කාලය තුළ බොහෝ කාලයක් ඒ දෙදෙනාමයි දුවයි පුතයි වුණේ. අවසානයේ සඳමහනුවර වෙස්සන්ත රජුරෝ පාරමිතා පූර්ණේ කරන භවයේදී දන් දුන ජාලිය ක්‍රිෂ්ණජිනා මේ ජාලිය සහ ක්‍රිෂ්ණජිනා කියන්නේ ඒ සසරේ ඒ පාරමිතාව පූර්ණේ කරන කාලය තුළ බොහෝ වාරයක් මුණ ගැහිච්ච දුවයි පුතයි. ජාලිය කුමාරයා කියන්නේ අපගේ උතුම් වූ රාහුල හාමුදුරුවෝ. ක්‍රිෂ්ණජිනා කිව්වේ උප්පලවන්නා රහත් තෙරණින් වහන්සේ. එහෙනම් බොහෝ කාලයක් තිස්සේ අයියයි අක්කයි මල්ලිය වශයෙන් මේ දෙදෙනා වහන්සේ මහ බෝසතාණන් වහන්සේට දාව ඉපදුනා. ඒ නිසා උප්පලවන්නා රහත් තෙරණින් වහන්සේ අවසාන භවයේදී අන්‍යතර නිවසක උපත ලැබුවත් ශාසනයේදී අයව සැලකුවේ මහ බෝසතාණන් වහන්සේගේම දියණියක් වශයෙන්. නැත්නම් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දුවයි පුතයි රාහුල හාමුදුරුවෝයි උප්පලවන්නා රහත් තෙරණින් වහන්සේ. රාහුල මහ රහත් හාමුදුරුවෝයි ඒ වගේම උප්පලවන්නා රහත් තෙරණින් වහන්සේ මේ දෙදෙනා වහන්සේලා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දියණිය සහ පුතුණුවන් හැටියට සැලකුවේ. ඒ තරම් ගෞරවනීය චරිත. විශේෂයෙන්ම කොහොමත් රාහුල හාමුදුරුවෝ මහ බෝසතාණන් වහන්සේගේ ගිහි කාලීන පුත්‍ර රත්නය. උප්පලවන්නා රහත් තෙරණියත් එබඳුම උන්වහන්සේගේ දියණිය හැටියටයි සැලකුවේ. ඒ තරම් ඒ ශාසනය තුල උන්වහන්සේලාට මහා ගෞරවයක් වටිනාකමක් ලැබුණා. එසේ ගෞරවනීය මහරහත් තෙරණියන් වශයෙන් ශාසනය බබලවමින් ඇය වැඩ සිටියා.
ඇය වැඩි කාලයක් වැඩ සිටියේ අන්තක වනයේ කියන සවැත් නුවර ආසන්නයේ පිහිටලා තිබිච්ච විශාල වනාන්තරයක. බොහොම සිහිලස සහිත විශාල වනාන්තරයක්. මේ වනාන්තරයේ තමයි ඇය වැඩිපුර ලැබුම් ගත්තේ. ඒ අන්දක වනයේ පුංචි කුටියක් හදාගෙන තිබුණා. මේ කුටියේ පොඩි ඇඳක් තිබුණා. බොහෝ දුර බැහැර වැඩම කරලා දානි අරගෙන ඇවිල්ලා මේ කුටියේ ඉඳගෙන තමයි උන්වහන්සේ දානි වළඳන්නේ. උප්පලවන්නා මහරහත් තෙරණින් වහන්සේ. උන්වහන්සේ ගිහි කාලීනව ජීවිතය ගත කරද්දී එතුමියට නැත්තම් උප්පලවන්නා තරුණියට ඒ කාලේ පෙම්බැදි බොහෝ දෙනෙක් හිටියා. ඉන් එක්කෙනෙක් තමයි නන්දමානවකයා. උප්පලවන්නා තරුණියගේ ගිහි කාලේ මාමණ්ඩියගේ පුතා මස්සිනා, ඇවැස්ස මස්සිනා. ඔහු මේ තරුණිය පිළිබඳ උප්පලවන්නා තරුණිය පිළිබඳ සිත් ඇත්තෙක් වුණා. ඇයව විවාහ කරගන්නවා කියන අදිෂ්ඨානෙන් හිටියා. නමුත් ඒ කිසිවක් හරි ගියේ නැහැ. නමුත් ඇය කෙරෙහි ඇතිවෙච්ච රාගය, ඇය කෙරෙහි ඇති කරගත්තා වූ කාමය, ඇය නිසා හටගත්ත කාමය ඔහුගේ හිතෙන් දුරු වුණේ නැහැ. පැවිදි වුණා කියලා ඔහුගේ හිතේ කාමය දුරු වුණේ නැහැ. ඒ වගේම ඒ රහත් තෙරණින් වහන්සේ කෙනෙක් කියලා දන්නෙත් නැහැ. රහත් ඵලයටපත් වුණා කියලා දන්නෙත් නැහැ. එහෙම එකක් නැහැ නන්දමානෝකයා. කාමයෙන් රාගෙන් අන්ධ වෙලා හිටියේ බාලයෙක් වශයෙන්. අවස්ථාවක් බල හිටියේ. ඇය මහා රහත් තෙරණින් වහන්සේ නම. මහා 이르දිවන්ත මහා රහතන් වහන්සේ නම. එසේ වුණත් නන්දමානෝකයාට කිසිවක් අදාළ නැහැ. නන්දමානෝකයා දවසක් මේ අන්ධක වනයේට ගිහිල්ලා උන්වහන්සේ පිඬුසිඟා ගිය මොහොතක කුටියට රිංගලා කුටිය ඇඳයට හැංගිලා හිටියා. රහත් තෙරණින් වහන්සේ රහතන් වහන්සේ නමක් වුණත් රහත් තෙරණින් වහන්සේ නමක් වුණත් අභිඥා බල තිබුණත් ආවර්ජනය කළ සමාධියෙන් බලන්නේ නැත්නම් අවශ්‍ය දෙයක් එහෙම කියලා එහෙම විශේෂයෙන් පේන්නේ නැහැ. අවශ්‍ය වුණොත් ආවර්ජනය කරලා බලන්න ඕන. එතකොට තමයි පේන්නේ. එහෙම ඉතින් ආවර්ජනය කරලා බලන්නේ නැතුව උන්වහන්සේ පෙරදා වෙනදා වගේම සුපුරුදු විදිහට පිණ්ඩපාතෙත් අරගෙන තමන්ගේ කුටියට වැඩියා. අරන් පිණ්ඩපාතේ අරගෙන ඇවිල්ලා කුටියට ඇවිල්ලා ඇඳේ වාඩි වෙලා පුංචි වේලාවක් ගිමන් හරින්න හිතාගෙන මදක් සැතපුණා සිහියෙන් යුක්තවම. මේ වෙලාවේ ඇඳයට ඇංගිලා හිටපු මේ නන්දමානවකේ අවස්ථාව බලලා වහ එළියට ඇවිල්ලා ඒ උත්තමාවියව ග්‍රහණයට ගත්තා. මතකද තිට ගිහි කාලේදී මම ආදරෙන් බැඳුනා. ආදරෙන් බලාපොරොත්තුෙන් හිටියා. මට නුඹ නොලැබුණාට මම මගේ ආසාව නිෂ්ඨ කරගන්නවා කියන වියරුවෙන් යුක්ත වූ ඒ ස්ථානයේ පොරබදන්නට පටන් ගත්තා. ඒ රහත් තෙරණින් වහන්සේ උප්පලවන්නා මහරහත් තෙරණින් වහන්සේ මේ බාලයට කිව්වා බාලය නොනැසෙව බාලය අන්තරාවක් නොකර ගනුව. මොකද ඇය දන්නවා එතුමිය දන්නවා එතුමියගේ තරම. නමුත් මේ බාලයා දන්නේ නැහැ ඒ ගැන. ඉතින් බාලයව කොයිතරම්වත් නමුත් වළක්වන්නට උත්සාහ ගත්තත් හරි ගියේ නැහැ. ඒ පාපතරයාගේ පාපිෂ්ඨ අදහස ඉෂ්ට කරගෙන ඔහු මහහණේ සිනාසෙමින් කුටියෙන් එළියට ගියා. කුටියෙන් එළියට අඩිය තියන්න පුළුවන් කම ලැබුණා විතරයි. කුටියෙන් එළියට යනකොටම කාවද මේ අනතුරට ලක් කරේ? සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ විශ්වයේ අග්‍ර මහා උතුමාණන් වහන්සේගේ අග්‍ර මහා ශාස්ත්‍ර උතුමන් වහන්සේගේ වම ශ්‍රාවිකා මහා බල ඇති මහා රහත් තෙරණින් වහන්සේ නම. උන්වහන්සේගේ කර්ම විපාකයක් නිසා එසේ අනතුරකට මුහුණ දුන්නත් ඒ අනතුර සිද්ධ වුණේ මහා රහත් තෙරණින් වහන්සේ නමක් අභිඥාලාභී. උන්වහන්සේගේ මහා ගුණේ නිසාම මේ පව් කාර්ය කරපු මේ පව් වැඩේ තියෙන බරපතලකම නිසාම මහා පොළොව ඉවර වුණා. ඒ අන්දක වනේ උප්පලවන්නා රහත් තෙරණින් වහන්සේගේ කුටි ආසන්නයේදීම පොළොව පැලිලා මේ නන්දමානවකයා වෙලාවම අවිච්චි මහනිරයට ගිහිල්ලා ඇදගෙන වැටුණා. අන්ත කල්පයක් දුක් විඳින අවිච්චි මහනිරයට නන්දමානවකයා ඇදගෙන වැටුණා. මරණයටපත් වෙලා චුත වෙලා හැම නිරයට ගිය අවිච්චි මහනිරයට. ඒ තරම් භයානක පාප කර්මයක් ඔහු කරගත්තේ. එතකොට රහත් තෙරණින් වහන්සේ නමකටයි මේ අපරාධي සිද්ධ වුණේ. ඊට පස්සේ උප්පලවන්නා රහත් තෙරණින් වහන්සේ මේ බව අනිකුත් භික්ෂුණීන් වහන්සේලාට දැනුම් දුන්නා.
උන්වහන්සේලා ආනන්ද හාමුදුරුව ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේට දැනුම් දුන්නා. ආනන්ද හාමුදුරුව සහිත භික්ෂු සංඝයා වහන්සේ ගිහිල්ලා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මේ බව සැලකලා ඊට පස්සේ උප්පලවන්න රහත් තෙරණින් වහන්සේව කැඳෙව්වා. කැඳවල විමසුවාම සත්‍ය සිදුවීමක් බව අනාවරණය කරගත්තා. ඉන් අනතුරුව බුදු පියාණන් වහන්සේ විස්තර විභාග වශයෙන් මේ කාරණාව විමසා බැලුවා. ඒ වෙලාවේ අහනවා උප්පලවන්න මහරහත් තෙරණින් වහන්සේගෙන් භික්ෂුණිය මේ නන්ද මානවකයා මේ බාලයා මේ අපරාධය මේ අනතුරු සිද්ධ කරද්දී ඔබට මොකද හිතුනේ ඔබට කුමක්ද දැනුනේ කියලා. ඒ වෙලාවේ මහරහත් පදවියටපත් වෙලා රාගය, ද්වේෂය, මෝහය සහ මුලින්ම සිඳලු ප්‍රභාස්වර චිත්තයෙන් වැඩ සිටිය ඒ රහත් උත්තමාවිය මොකද්ද දෙන උත්තරේ? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ බිම කපා හෙළු දර කොටයක්සේ මකට මේ ශරීරයේ මොහොතේ දැනුනේ. අමුතු වේදනාවක් සංවේදනාවක් එහෙම දැනුනේ නැහැ. මේ ශරීරය කපා හෙළු ගසක් වශයෙන් මට දැනුනේ. එච්චරයි දැනුනේ කියලා එතුමිය උත්තර දුන්නා. ඒ වෙලාවේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ නන්ද මානවකයාට සිද්ධ වෙච්ච විපත සිහි කරලා අනදේශනා කරනවා. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති අදාච පච්චති පාපං බාලෝ දුක්ඛං නිගච්ඡති. ඒ ගාථා විස්තර විභාග වශයෙන් දකින්න ඉස්සෙල්ලා තව වැදගත් දෙයක් සඳහන් කරන්න ඕන. මේ විදිහට සිද්ධ වුණාට පස්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කොසල් රජතුමාට අඬ ගැහුවා. කොසල් රජතුමාට අඬ ගහලා කොසල් රජතුමාට ඉල්ලීමක් කරා. පස්සේ නදී කොසල් රජතුමාට රජතුමනි තමන්ගේ වස්තුව භවභෝග මිල මුදල් සියල්ලත් ඒ වගේම සියලු ප්‍රිය ජනයා ඥාති බන්දුන් සියලු දෙනා අත්හැරලා මේ උතුම් වූ ශාසනයට පැමිණෙන මේ කුල පුත්‍රයන්ට මේ කුල දියණියන්ට මීට වඩා රැකවරණයක් අවශ්‍යයි. රාගෙන් රත් වෙච්ච තෙත් වෙච්ච රාගෙන් වියරු වැටිච්ච පෞකාර මිනිස්සුયો මේ උතුම් ශාසනික කර්මුණ ඉෂ්ට සිද්ධ කරගන්න දෙන්නේ නැහැ. රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් කියලාවත් බලන්නේ නැහැ. ඒ නිසා ඒ කුල දියණියන්ට ඒ කුල පුත්‍රයන්ට රැකවරණය මදි. එතෙක් කාලයක් මෙහෙණින් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාටත් ආරණ්‍යගතව ඉන්න අවසර තිබුණා සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන්. ඒ නිසා තමයි අන්දක වණී ආදී විවිධ වනාන්තරවල රහත් තෙරණින් භික්ෂුණීන් වහන්සේලාත් කුටි හදාගෙන උදකලා වාසය කරේ. ඒ කාලේ අවසර තිබුණා. නමුත් උප්පලවන්න රහත් තෙරණින් වහන්සේගේ සිදුවීමෙන් පස්සේ ඒ ආරණ්‍යගතව වාසය කිරීම භික්ෂුණීන් වහන්සේලාට තහනම් කෙරුණා. අවතකින් තහනම් කරලා භික්ෂුණීන්ට නැවත කිසිම කලෙක ආරණ්‍යගතව හුදකලා වාසය කිරීමට නොහැකියයි බුදු පියාණන් වහන්සේ තහංචියක් පැනෙව්වා. කොසල් රජතුමාට කිව්වා රජතුමනි භික්ෂුණීන් වහන්සේලාට නිදහසේ වගේම ආරක්ෂිතව වසන්න පුළුවන් ආකාරයෙන් ඇතුල් ගමේ සංඝ ආරාමයක් තනන්න කියලා. ඊට පස්සේ එතුමාගේ මුල්වීමෙන් ඇතුල් නුවර සවැත් නුවර ඇතුල් නුවර කියන්නේ මිනිස්සු බහුලව වාසය කරන ප්‍රදේශයක මෙහෙණි ආරාමයක් සකස් කරලා දීලා බොහෝ මෙහෙණින් වහන්සේලාට එහි වාසය කරන්න අවස්ථාව ලබා දුන්නා. එතෙන් පටන් අද වෙනතුරුම මෙහෙණින් වහන්සේලා වාසය කරන්නේ ඇතුල් ගමේ. එයින් පස්සේ කවදාවත් මෙහෙණින් වහන්සේලාට නැත්නම් භික්ෂුණීන් වහන්සේලාට අවස්ථාවක් ලැබුණේ නැහැ වනවාසීව එහෙම නැත්නම් ආරණ්‍යගතව තමන්ගේ පැවිද්ද කරගෙන යන්න. මොකද එසේ සුදුසු කමක් නැහැ. රහත් සාමාන්‍ය නෙවෙයි ඍද්ධිවන්ත මහරහතන් වහන්සේලා මහරහත් මෙහෙණින් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබූ උප්පලවන්න රහත් තෙරණියටත් එබඳු අනතුරක් සිද්ධ වුණා නම් අපරාධයක් සිද්ධ වුණා නම් අනිකුත් මෙහෙණින් වහන්සේලා ගැන කුමක් කියනුම මේ සිදුවීම සුළු කොට තකන්න පුළුවන් එකක් නෙවෙයි. මේ සිදුවීම එදා විතරක් සිද්ධ වෙච්ච දෙයක්ුත් නෙවෙයි. අදත් සිද්ධ වෙන දෙයක්. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් කියන්න ඕන තැනකුත් තියෙනවා. වැටත් නියරක් ගොයන් කාණන් කාට පවසන් ඒ අවනඩුව කිව්වා වගේ සිදුවීමුත් සිද්ධ වෙනවා. ඒ ගැන අපි මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ. හැබැයි එහෙම සිදුවීමුත් සිද්ධ වෙනවා.
තථාගතයන් වහන්සේගේ අසිරිමත් වූ සම්බුද්ධ ශාසනය සංඝ ශාසනය නේද මේ වෙනසින්නේ. මෙහෙණින් වහන්සේලාට අදටත් එහෙම නිදහසේ ඉන්නවා කියලා කොහේ හරි හිතාගෙන භික්ෂූන්ගේ පිනෙන මානෙන් ඈත කොහේ හරි ආරාමයක් හදාගෙන ඉන්න කියලා උත්සාහ ගත්තොත් එයා අදටත් ඒ වගේ ගැහැටවල මුහුණ දෙනවා. අප්‍රමාණ ගැහැටවලට මුහුණ දෙනවා. ඒ මෙහෙණින් වහන්සේලාම අප සමගයේ අදහස් ඒ කියන්නේ ඔවුන්ට සිද්ධ වෙන අනතුරු ගැන සඳහන් කරලා තියෙනවා. එදත් නන්දමානවක වගේ රාගෙන් රත් වෙච්ච පාපතරයෝ පෞකාරයෝ බාලයෝ හිටියා වගේ අදත් ඉන්නෝ නන්දමානව කළා. ඒ නිසා මෙහෙණින් වහන්සේලාට හිතු මතේ හැමතැනම වාසය කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඒකයි අෂ්ට ගරු ධර්ම ඉක්මවන්න එපා කිව්වේ. මොකද අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ සාමාන්‍ය උත්තමයෙක්ද? අසම සමුත්තමෙක්. උන්වහන්සේ නොදුටු දෙයක් නැහැ. උන්වහන්සේ යමක් අවබෝධ කළේ නැහැ කියලා හිතනවා නම් අපේ අඥාන තකතිරුකම. උන්වහන්සේ යමක් දුටුවේ නැහැ කියලා හිතනවා නම් අපේ තකතිරු ඔලොමොට්ටලකම. උන්වහන්සේ සියල්ල දුටුවා, උන්වහන්සේ සියල්ල දැනගත්තා, උන්වහන්සේට සියල්ල පෙනුණා. ඒ නිසා වසරක් දෙකක් වසර 100,000ක් නෙවෙයි වසර කෝටි ගාණක් ඈතට සියල්ල දැකලා තියෙන උන්වහන්සේ. ඒ නිසා අනාගතේ මෙන්න මෙබඳු ආකාරයේ උපද්‍රවයන්ට භික්ෂුණීන් වහන්සේලා මුහුණ දෙනවා කියලා දැක්ක නිසායි උන්වහන්සේ අෂ්ටගරු ධර්ම පැනවුවේ. ඒ අෂ්ටගරු ධර්ම වල තියෙනවා එක ගරු ධර්මයක්. ඒ තමයි භික්ෂුණීන් වහන්සේලා සෑම විටම භික්ෂූන් සමීපේ ආරාමයක වසන්න ඕන කියලා. භික්ෂුන් වහන්සේලා සිටින ඉසව්වක භික්ෂූන්ට පේන මානයක භික්ෂූන් වස්වසන ආරාමයක් ඇසුරු කරගෙන සමීපේ වාසය කරන්න ඕන කියලා. ඇයි එහෙම දේශනා කරේ? ඒ ගරු ධර්මයේ පැනවුවේ ඇයි? භික්ෂුණීන් වහන්සේලාට පිහිටක් ඉල්ලා සිටින්න පුළුවන් වෙන්නේ භික්ෂූන් වහන්සේලාගෙනුයි. එතකොට උන්වහන්සේලා භික්ෂූන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා දකින්න ඕනේ එක්කෝ මව්වරු හැටියට වැඩි වයසක් ඇති එහෙම නැත්නම් වැඩිමල් වියේ පසුවන මෙහෙණින් වහන්සේලා නම් මව්වරුන් හැටියට එහෙම නැත්නම් තමන්ගේ සම වයසේ වගේ මෙහෙණින් වහන්සේලා නම් සහෝදරියන් හැටියට ඊටත් වඩා කුඩා මෙහෙණින් වහන්සේලා නම් හෙරණුන් නම් දියණියන් හැටියට අනාදි වශයෙන් ඒ ගෞරවයෙන් ඒ දිහා බලන්න ඕන ඔවුන් දිහා. එතකොට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එතකොට වැටයි නියරයි ගොයන් කන්නේ. එහෙම නොවුනොත් මෙතන තියෙන ඇත්තටම ප්‍රශ්නයක් සංගවාගෙන ජීවත් වෙනවා අපි. ඒ නිසා තමයි මේ සියල්ල වෙනසිලා යන්නේ. මොකද යම් රෝගියෙක් ලෙඩේ හැංගුවොත් ඔහුට සිද්ධ වෙනවා ඒ රෝගෙම මිය යන්න. එහෙම දෙයක් තමයි මේ ලාංකික සම්බුද්ධ ශාසනයට සිද්ධ වෙලා තියෙන්නේ. රෝගේ සංගවන්න ගිහිලා දැන් රෝගේ උත්පල වෙලා තියෙන්නේ. මෙහෙණින් වහන්සේලාට මේ සාමාන්‍ය සමාජයේ ඉන්න මිනිස්යන්ගේ එහෙම නැත්නම් ගිහි සමාජයේ මිනිස්යන්ගෙන් උපකාරයක් ඍජුව ඉල්ලා හිටින්න හැකියාවක් නැහැ. විවිධ ඇවත් හිටම් පනවලා තියෙනවා ඒ ගැන. ඒ ගැන විශාල ਵਿਚාරයක් විමර්ශනයක් කරන්න පුළුවන්කම තියෙන දවසක අපිට විනය පිටක ඇසුරෙන්න. එතකොට ඒ නිසා මෙහෙණින් වහන්සේලාට පුළුවන් කමක් නැහැ ගිහි සමාජයෙන් ගිහලා උදව් ඉල්ලන්න. එහෙම ඉල්ලුවොත් ඔවුන් අනතුරකට යතවනන්නේ. ඒ නිසා උන්වහන්සේලාට පිහිට පිණිස ඉන්නේ භික්ෂුන් වහන්සේලා විතරයි. එහෙනම් මේ භික්ෂුන් වහන්සේලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙරෙහි මහා ගෞරවයෙන් ඒ වගේම මහා ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේ කෙරෙහි මහා ගෞරවයෙන් මේ මෙහෙණින් වහන්සේලා දිහා බලන්න ඕන. එහෙම බලලා පිහිට වෙන්න ඕන. ඒ නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයේ භික්ෂු සංඝයා හැර මේ මෙහෙණින් වහන්සේලාට පිහිටක් නැහැ. ඒ නිසා උන්වහන්සේලාටත් ඒ භික්ෂු ආරාමයක් ආසන්නයේම වාසය කරන්න කියලා කිව්වේ අන්නේ අනුතුර නිසා. ඔවුන්ට රැකවරණයක් තියෙන භික්ෂුන්ගෙන් විතරයි. ගිහි පාර්ශ්වයේ පුරුෂයන්ගෙන් පිහිටිල්ලන්න ගියොත් නන්දමානෝ කළා එලිබහිනවා. ඒ නිසා මෙන්න මේ අනුතුර හොඳින් තේරුම් අරගෙනයි මෙහෙණින් වහන්සේලා ආරාම සකස් කරන්න ඕන. එහෙනම් මෙහෙණින් වහන්සේලා ඇතුල් ගමේම ආරාම සකස් කර ගන්න ඕන කියලා බුදු පියාණන් වහන්සේ නීතියක් පනවනවා මහා කරුණාවෙන්. මෙහෙණින් වහන්සේලා ආරාම තනන්න ඕන භික්ෂු සංඝයා ආසන්නී ආරාමයක වැඩ සිටින ආරාමයක් ආසන්නී භික්ෂු සංඝයා වැඩවසන ආරාමයක් ආසන්නී ඒ වගේම ඇතුල් ගමේ කියන්නේ මිනිස්සු බහුලව ගැවසෙන ප්‍රදේශයක. එතකොට උන්වහන්සේලාට යම්කිසි රැකවරණයක් තියෙනවා. ඒ කාරණාවත් විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන. එහෙනම්
රහත් තෙරණින් වහන්සේලාටත් තමන්ගේ නිදහස ආරක්ෂා කරගෙන ඉන්න නොදෙන පාපතර මිනිස්යෝ ඉන්න ලෝකයක එසේ රහත් ඵලයේ අපේක්ෂා කරන එහෙම නැත්නම් මග වඩන එහෙම නැත්නම් ධර්මාභෝධයේ ප්‍රාර්ථනා කරන මෙහෙණින් වහන්සේලා කියන්නේ මොනතරම් අනතුරක් ඉදිරියේ පිරිසක්ද? මෙහෙණින් වහන්සේලා විතරක් නෙවෙයි සමස්ත සමාජෙම ඉන්න කාන්තාවේ අනතුරු ඉදිරියේ ඉන්නවා. මිනිසයන් තුළ ගුණධර්ම පිරිහිලා මනුෂ්‍ය ගති පිරිහිලා තිරිසන්නුන්ටත් පහළ සත්තු නිර්මාණය වෙලා ඉන්න නිසා. ඒ නිසා මෙන්න මේ කාරණාවත් සිහිපත් කරගන්නට ඕන. අනාගතයේ පැවිදි වෙන මෙහෙණින් වහන්සේලාට ඒ ගෞරවණීය ආකාරයෙන් තමන්ගේ උතුම් වූ ධම්ම මාර්ගයේ නිර්වාණ මාර්ගයේ ආරක්ෂා කරගෙන මග වඩන්න පුළුවන් විදිහේ පරිසරයක් සකස් කරලා දෙන එක මේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ප්‍රාර්ථනා කරන සියලු ගිහි පැවිදි සියලු දෙනාගේ ඒකායන උතුකමක් බව මතක තියාගන්න ඕන. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම මේ කටයුතු දෙසා මැදිහත් වෙන්න ඕන. එහෙමයි ශාසනයක් ආරක්ෂා වෙන්නේ. එදා අනේපිඬු සිටුතුමා, විශාඛා සිටු දේවිය, ඒ වගේම ഘോഷිත සිටුතුමා ආදී, ඒ වගේම කොසල් රජතුමා, බිම්බිසාර රජතුමා, උදේනි රජතුමා ආදී මහා බලවන්ත රජවරු සිටුවරු සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න මැදිහත් වුණා එක පයින්. ඒ නිසායි එදා රහතන් වහන්සේලා රහත් මෙහෙණින් වහන්සේලා ලක්ෂ ගාණින් පහළ වුණේ. අද එහෙම නෑ. සත්‍යම කතාව බොහෝ මෙහෙණින් වහන්සේලා බොහෝ දුක්බර ජීවිත ගෙවන්නේ මෙහෙණි ආරාමවල. ඒ නිසාම සමහර විට උන්ට ඇති වෙන චිත්ත පීඩාව නිසාම එකිනෙකා අතර ගැටුම් වැටුමුත් ඇති වෙනවා. අපිට ඒ වගේ ආරාම දකින්න ලැබිලා තියෙනවා. පින්වතුනි ඒ නිසා යම්කිසි බෞද්ධය හැටියට යම්කිසි ප්‍රශස්ත වැඩපිළිවෙලක් ඉදිරියේදී ඇති වෙන්න ඕන. ඒ ගෞරවණීය ආකාරයෙන් උන්වහන්සේලාට තමන්ගේ මඟ වඩා ගන්න. බොහෝ මෙහෙණින් බොහෝ ස්ත්‍රී පාර්ශවයේ බොහෝ තරුණියන් ඒ වගේම වැඩිහිටි මව්වරුන් ආදී පිරිස ඉන්නවා පැවිදි වෙන්න බලාගෙන. නමුත් ඒ අයට සුදුසු තැනක් නැහැ. ඒ නිසාම ඒ අය අසරණයි බොහෝ. කොච්චර වමනාව තිබුණත් පැවිදි වෙන්න තැනක් නැති නිසාම ඒ උතුම් වූ සංසාරේ වසර කෝටි ගාණක් තිස්සේ පුරාගෙන ආපු පාරමිතාවෙන්වත් ප්‍රයෝජනයක් ගන්න බැරුව අසරණ වෙන්න කාන්තාව කී දෙනෙක් ඉන්නවද? ඒ නිසා අය කෙරෙහි මහා කරුණාව උපදවලා පුළුවන් සෑම කෙනෙක්ම ගිහි පැවිදි සියලුම දෙනා එකවන්න පෙළ ගැහිලා මේ සම්බුද්ධ ශාසනයේ උතුම් වූ ශාසනික පැවිද්ද විශේෂයෙන්ම මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් ඒ අවශ්‍ය කරන රැකවරණයේ සහිත ඒ දහම් අවකාශය නිර්මාණය කරන්න දහම් මාර්ගය උන්ට පහසුවෙන් ගෞරවාන්විත ආකාරයෙන් වඩා පූර්ණේ කරගන්න අවශ්‍ය කරන පරිසරය සකස් කරන්න ඕනේ. එය ඔබ මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය වෙනුවෙන් කරන මහා යුතුයකම. අනාගතයේදී දේශේම සිද්ධ වෙනවා. ඒ නිසා දැනටත් ඒ බඳු පුණ්‍යවන්ත මිනිස්යෝ ඒ කටයුතු වලට මුල් පියවර තබලා ඉන්නේ. ඒ ගැන හිතන කොට සතුටු වෙයි. ඉතින් ඒ කාරණා විශේෂයෙන් සිහිපත් කරන්නට යෙදුනේ අද දවසේ බිනර පොහොය දවසේ වැදගත්කම ගැන සලකා බලයි. ඒ දහම් ව්‍යාකරණය ඇතුළේ තව අපට පැති කිහිපයක් ඔස්සේ ධර්ම විග්‍රහ කරගන්න පුළුවන්කම තිබෙනවා. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති අදාච පච්චති පාපං බාලෝ දුක්ඛං නිගච්ඡති. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සිද්ධිය මුල් කරගෙන මිනිස්සු අතර ඇතිවෙච්ච තවත් කතා බහකට පිළිතුරක් ලබා දෙනවා. එදා උප්පලවන්න රහත් තෙරණින් වහන්සේට ඒ අපරාධය සිද්ධ වුණාම ඒක මිනිස්සු දැනගත්තා. ඊට පස්සේ මෝඩ මිනිස්සුන්ට හිතුණා මෙහෙම ඇය රහත් තෙරණින් වහන්සේ නමක්. ඇය පුරුෂයෙක් සමග සම්භෝගයේදීලා රහත් වෙච්ච අයත් මේ වගේ වැඩ කරනවා. රහත් වෙච්ච ක්ෂීණාශ්‍රයයි සම්මත භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලාත් මෙහෙම කාය සංසර්ගයන්හි යෙදෙනවද? ඒ කියන්නේ ඔවුන්ටත් කාමසැප අකප නැද්ද? ඔවුන්ටත් කාමසැපේ යෙදෙන්න පුළුවන් ද යනාදී වශයෙන් මෝඩ ප්‍රශ්න ටිකක් ඇති වුණා. අර උප්පලවන්න රහත් තෙරණින් වහන්සේ පැහැදිලිව දක්වනවා දර කොටයක් කියලායි ශරීරය දැනුනේ කියලා. ඉතින් දර කොටයකට චින්තනයක් නැහැ. නිකම්ම කයක් කියලා විතරයි දැනුනේ. ඇය මගේ කය කියලා ගන්නේ නැහැ ඒ කය.
සම්මුතික වශයෙන් විපාක වශයෙන් පහළ වෙච්ච කයක් තමයි. හැබැයි ඒ කය මගේ කිය ඒ කය පිළිබඳව ඇල්මක් ඇති කරගත්තේ නැති නිසා ඒ කර්ම විපාකයේ ඵල දීපු නිසා උන්වහන්සේ මහා උපේක්ෂාවෙන් යුක්ත අවස්ථාවේ වැඩ හිටියා. ඒ බව නොදත් මිනිසයන්ට ප්‍රශ්නයක් ඇති වුණා. භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් රහතන් වහන්සේලා රහත් මෙහෙණින් වහන්සේලා එහෙම කාය සංසර්ගයේ යෙදෙනවද කම්සප ඉවසනවද කියලා. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට දෙනවා පිළිතුරක්. වාරි පොක්කර පත්තේව ආරග්ගෙරිව සාසපෝ යෝන ලුම්පති කාමේසු තම්හං බ්‍රූමි බ්‍රාහ්මණං වාරි පොක්කර පත්තේව ආරග්ගෙරිව සාසපෝ. වාරි පොක්කර පත්තේව කියන්නේ මේ නෙළුම් පත්‍රේ නෙළුම් කොලේ ජලය රඳන්නේ. නෙළුම් කොලේට කොච්චර වතුරක් කරත් ජලයේ බිඳුවක්වත් රඳන්නේ සියල්ල ඉවතට විසිවෙලා යනවා. ආරග්ගෙරිව සාසපෝ. ආරග්ගෙරිව කියන්නේ මේ ඉන්ද්‍රිකටු තුඩක තියෙන ලද සාසපෝ අබෑටයක්. ඒකේ රඳන්නේ ඒක පැත්තකට විසිවෙලා යනවා. නෙළුම් කොලේට වතුර දැම්මට රඳන්නේ වතුර ඉවතට යනවා. ඉදිකටු තුඩක අබෑටයක් තිබ්බට රඳන්නේ අබෑට ඉවතට යනවා. යෝන ලුම්පති කාමේසු. අන්න ඒ වගේ කාමයන් කෙරෙහි ඇලෙන්නේ නැහැ යමෙක්. කවුද? තම්හං බ්‍රූමි බ්‍රාහ්මණං. යමෙක් ඒ ආකාරයෙන් කාමයේ ඇලෙන්නේ නැත්නම් අන්න ඒ උත්තමයටයි කියන්නේ මම බ්‍රාහ්මණයෙක් කියලා. රහතන් වහන්සේටයි බ්‍රාහ්මණං කිව්වේ එතන. එහෙනම් පින්වතුනි මෙන්න දහම් ව්‍යාකරණ දෙකක්ම තියෙනවා අපිට මතු කරගන්න. එකක් තමයි මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති. අර කරපු අපරාධය මහ පොළොව හුලන් නැති මහ පොළොව පැලිලා අවිචි මහ නිරේට ඇද දමන ආකාරයේ පාපයක් වුණත් ඒ නන්ද මානවක නම් බාලයාට එක මහා මිහිරක් වුණා, ආස්වාදයක් වුණා. බොහොම සතුටින් hina වී යන්න ගියේ. හැබැයි මහ දුරක් ගියේ නෑ. පොළොව පැලිලා නිරේට ගියා. එහෙනම් අදටත් මේ ලෝකේ පෞකාරයෝ බාලයෝ එබඳු අපරාධ කරනවා. මදුවා මඤ්ඤති බාලෝ මේක සිංහලෙන් අපි කියනවා කරන කලට පව් මීරිය මීසේ විදින කලට දුක් දැඩිවේ ගිනිසේ. ලෝයඩ සංගරා වෙනවා වීදාගම් මෛත්‍රී හාමුදුරුවෝ ඒ මදුවා මඤ්ඤති බාලෝ කියන ගාථාවේ අර්ථය පාලි සිංහලට පරිවර්තනය කරලා උන්වහන්සේ කවියක් ලියනවා. කරන කලට පව් මීරිය මීසේ විදින කලට දුක් දැඩිවේ ගිනිසේ. ඇඳින මෙපව් දුරලන උපදේශේ නොදුන මැනවි තුන්දොර අවකාශේ. එතකොට අද වෙනකොට අපේ සමාජයේ මේ ලෝකේ දිහා බලන්න ඔබ පොඩ්ඩක්. මෙන්න මේ කිව්ව කාරණාව නිවිද පේන්නේ. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති. මදුවා මඤ්ඤති බාලෝ බාලයාට මේ පාපය හරි මිහිරි. යාව පාපන්න පච්චති. ඒක විපාක නොදෙන තාක්කල් තමයි මේ මිහිරව අත්දකින්නේ. යදාච පච්චති පාපං. යම් දවසක විපාකයේ ළඟා වෙනවද? ඒ විපාකයේ දුක් විපාකයේ ළඟා වෙනවද? බාලෝ දුක්ඛං නිගච්ඡති. එදාට ඒ බාලයා දුක කරාම ගමන් කරනවා. දුකටමපත් වෙනවා. දුකම ඔහු කරා පැමිණෙනවා. දැන් බලන්න ලෝකෙ දිහා අරගෙන මේ ගාථාවේ පෙන්වන අර්ථය ඔබට පේන්නේ නැද්ද කියලා. ඔබ අවට සමාජයේ ඔබ අවට රට ලෝකයේ දිහා බලන රටතොට දිහා බලන මිනිස්සු පව් කරනවා ඕන තරම්. ඒ පව් කරන්නේ ඇයි? විපාකය අත ළඟම පේන්නේ නැති නිසා. පාප කර්මයත් එක්කම එහා පැත්තෙන් විපාකෙ පෙවුනා නම් ජීවිතේට පව් කරන්නේ නැහැ මිනිස්සු. බුදු පියාණන් වහන්සේ දේශනා කරන කිරි දෙව්ව ගමන් මිදෙන්නේ නැහැ වගේ මිනිස්සු පව් කරපු ගමන් විපාකෙ එන්නේ නැහැ. ඒ නිසා අඥානයට කවදාවත් ඒ පාපේ තරම වටහා ගන්න බෑ. ඔහු මිහිරි කියලා පාප කර්මයේම නිරත වෙනවා. පහුගිය කාලේ අපට අහන්න ලැබුණා එක්තරා දේශපාලඥයෙක් කන්‍යාවියන් 100 ගාණක් අපරාධයට පත් කරලා අනතුරට පත් කරලා පාටි දැම්මා. මදුවා මඤ්ඤති පාලෝ පාපෝ
මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං න පච්චති මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං න පච්චති විපාකයේ පරිසන්ද නොදෙන තාක්කල් විපාකේ නොපෙමිණෙන තාක්කල් බාලයාට පාපය මිහිරි කියලාමයි හැඟෙන්නේ. හරි මිහිරි කොයි වගේද? මීවදයක් වගේ. මීවදයක් වගේ මිහිරි පාපය බාලයාට. එහෙනම් අද අපි සමාජයේ අපිට දකින්න ලැබෙනවා මේ මිනිස්සු නන් විදාකාරයෙන් පව් කරනවා. තමන්ගේ ලාභය උදෙසා විවිධාකාරයේ පව්කම් වල නිරත වෙනවා. බලන්න මේ මිනිස්සු කොයිතරම් පව් කර ගන්නවද දවස ගානේ. දස අකුසලේම නිරත වෙනවා. මේ කාමී ආස්වාදයේ අග්‍ර කරගෙන ජීවිත ගත කරන්න ගිහිල්ලා පාපය මිහිර බවට පරිවර්තනය කරගෙන තියෙන්නේ. මිනිස්සු බොහෝ දෙනා පාපය ගැන බොහොම සතුටු සිතින් සිනහමුසු මුහුණින් තමයි සිහිපත් කරන්නේ. අද වෙනකොට මේ කාම මිත්‍යාචාර ආදී අකුසලයන් සමාජ සංස්කෘතික කාරණා බවට පත් වෙලා තියෙනවා. කියන්නේ සාමාන්‍ය දේවල්. ඌව සාමාන්‍ය දේවල්. බිරිඳකට හොර සැමියෙක් ඉන්න එක සාමාන්‍ය දෙයක්. සැමියෙක්ට හොර බිරිඳක් ඉන්න එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. අර නූගත් අර මිත්‍යා දෘෂ්ටික බටහිර චින්තනය මේ ආසියාතික රටවල විශේෂයෙන් මේ බුදුසසුන බැබලිච්ච රටවලටත් පැතිර ඇවිල්ලා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ බැබලිච්ච රටවලත් දැන් මේ මෝඩ මුග්ධ චින්තනය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ මිත්‍යා දෘෂ්ටික චින්තනය. ඒ අයට නෑ එහෙම එකක් පාපයක් කියලා නෑ. කුසලයේ අකුසලයේ කියලා එකක් දන්නේවත් නෑ. මැරෙනකන් මේ වචන දෙක ඇහෙන්නේවත් නෑ මේ පාපතරයන්ට. ඒ නිසා මේ අඥානියෝ කල්පනා කරනවා උපන්නාට මේ ලෝ වෙනව හැර මොනව කරන්නද කියලා වෙන. ඉපදිච්ච දවසේ ඉඳලාම ඇහැ කන නාසය දිව ශරීර මස පිනවීමයි ජීවිතේ අරමුණ කියලා හිතාගෙන ජීවත් වෙනවා. ඒකටම තමයි අවිජ්ජාව කියන්නේ. එහෙනම් අවිජ්ජාව යනවන් කිසිවක් නොව ඉපදුනේ මොකටද කියලා දන්නේ නැතුව මේ ඇස කන නාසය දිව ශරීර මස පිනවන්නයි මේ ඉපදුනේ කියලා හිතාගෙන ජීවත් වීමට අවිජ්ජාව කියන්නේ. ඒ චින්තනයෙන් යුක්ත අන්ධකාර මානසිකත්වයෙන් යුක්ත මිනිස් වර්ගයාගේ චින්තනය මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය බැබලිච්ච පැතිරිච්ච රටවල් වලටත් තුච්ච නින්දිත මාධ්‍ය ඔස්සේ ගලාගෙන ආවා. නින්දිත මාධ්‍ය. ඒ නින්දිත මාධ්‍ය ඔස්සේ ඒ මිනිසයන්ගේ චින්තනය ආක්‍රමණය කළා. මාධ්‍ය සංස්කෘතිය කියලා කියන එකට නින්දිත මාධ්‍ය සංස්කෘතිය අන්තිමට මොකද වුනේ? මුළු ලෝකෙම නින්දිත චින්තනයක් නිර්මාණය වුණා. කාමයේ ආස්වාදයේ සැපයි කියන මානසිකත්වයේ. ඒ නිසා තමයි අද වෙනකොට පාපේ ගිලගෙන ඉන්න ලෝකයක් මේ තියෙන්නේ. මිනිස්සු පව් කරන්න දෙපාරක් හිතන්නේ නැති ක්‍රමවේදයක් මේ සකස් වෙලා තියෙන්නේ. ධර්මය තුට්ටුවකට මායම් කරන්න නැති මිනිස්සු වෙන රටවල නෙවෙයි මේ රටේම ඉන්නවා. ධර්මදීපේ කිව්ව රටේම ඉන්න ඕන තරම් තුට්ටුවකට ධර්මයේ මායිම් කරන්නේ නැහැ. ධර්මයේ කිව්වේ මොකද්ද? තමන්ටත් යහපත පිණිස පවතින අනුන්ටත් යහපත පිණිස පවතින ජීවන ප්‍රතිපදාවයි ධර්මය. පානාතිපාතා අධම්මෝ පානාතිපාතා වේරමණී ධම්මෝ අදින්නාදානා අධම්මෝ අදින්නාදානා වේරමණී ධම්මෝ කාමේසු මිච්ඡාචාරා ධම්මෝ කාමේසු මිච්ඡාචාරා වේරමණී ධම්මෝ. ඔන්න ධර්මය ධර්මයි. ධර්මයේ පිළිපදින්න කිව්වහම රවණ ගොරවන තිරිසන් වගේ හැසිරෙන මිනිස් කොට්ටාසයක් මේ රටෙත් තියෙනවා. ඉතින් වෙන රටවල් ගැන කුමක් කියනුම? ධර්මදීපේම මෙහෙමනම් අනෙක් රටවල මිනිස්සු ගැන මොනවා කියන්නද? එහෙනම් මේ මිත්‍යා දෘෂ්ටික චින්තනය මේ රටවල් වලටත් හඹාගෙන ඇවිල්ලා දැන් මේ රටවල් වලත් මේ චින්තනය පළපදියම් වෙලා එකෙන් එකට කියන්න අවශ්‍ය නැහැ පින්වතුනි. ප්‍රඥාවන්ත ඥානවන්ත මිනිස්සු හැටියට මේ සමාජ දිහා බලන්න හොඳට ඇස්සරලා ප්‍රඥාවෙන් නුවණින් විමර්ශනය කරන්න. එතකොට පේන්නේ ඔබට මිනිස්සු එදිනෙදා ජීවිකාවන්ට පවා තෝරගෙන තියෙන්නේ තනිකර අකුසල ක්‍රමවේද බව. ජීවත් වෙන්න යොදා ගන්න උපක්‍රම වලත් බහුලවම තියෙන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර ආදී, මුසාවාද ආදී එවන නැත්නම් දස අකුසලයෙන් යුක්ත පාප ධර්ම තමයි ජීවත් වීමේ ජීවිතාවසියලුත් බොහෝ දෙනා තෝරගෙන තියෙන්නේ. ඉතින් තව කුමක් කියන්නද මේ සම්බන්ධයෙන්? එහෙනම් රටක ඉහළම පුරවැසියාගේ සිට පහළම පුරවැසියා දක්වා පරීක්ෂා කරගෙන ආවත් පේන්න තියෙන්නේ පාප ධර්මමයි. හැබැයි
පාපෙන් කවදාවත් ලෝකේ ජය ගන්න බෑ. සත්‍යයෙන් මිසක් අසත්‍යයෙන් ලෝකේ ජය ගන්න බෑ. අසත්‍යයෙන් ලබන ජය බොහොම తాවකාලිකයි. ලෝකේ මිනිසයන්ට ඕන විදිහකට ජීවත් වෙන්න පුළුවන්. තම තමන්ට කැමති විදිහකට. කෙනෙක් ධර්මයෙන් ජීවත් වෙනවා, කෙනෙක් අධර්මයෙන් ජීවත් වෙනවා. අපි හිතමු මෙහෙම එක මිනිසෙට පුළුවන්කම තියෙනවා දැහැමිව ධනෙ උපයාගෙන පොහොසතෙක් වෙන්න. හැබැයි ඒකට ටිකක් කල් යනවා. මොකද දැහැමිව ධනෙ උපයා ගැනීම පහසු කර්තව්‍යයක් නෙවෙයි. අධික ලාභයක් ලැබෙන්නේ නැහැ දැහැමිව උපයනකොට ධනෙ. ධාර්මික ක්‍රමවේදයේදී දියුණු වෙන්නේ හැමින්. හැබැයි එහෙම මදි. ඉක්මනින් ගේම ගහන්න ඕන. ඒ නිසා මොකද කරන්නේ? විකුණන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. කුඩු වල ඉඳලාම ඇඟ දක්වාම විකුණන්න පුළුවන් ඕන තරම් දේවල්. තව තියෙනවා විකුණන්න පුළුවන් ආත්මය අම්මා තාත්තාත් විකුණන්න පුළුවන්. ආගම දහමත් මේ ශ්‍රේෂ්ඨ ධර්මයක් විකුණන්න පුළුවන්. තව ගොඩක් දේවල් විකුණන්න පුළුවන්. ධර්මයේ විකුණනේ උන්ට තව මොනවද විකුණන්න බැරි. අනිත් ඕන දෙයක් විකුණන්න බෑ. තමන්ගේ ආත්මය අම්මා තාත්තා ආත්ම ගරුත්වය හැමදේම රට ජාතිය සියල්ල විකුණන්න පුළුවන්. ඕනම දෙයක් විකුණන්න පුළුවන්. එහෙම ඉක්මනින් ගේම ගහලා ගොඩ යන්න බලාපොරොත්තු වෙන පිරිසකුත් ඉන්නවා. මෙන්න මේ අඥාන ජනයා අධහැමිව ධනිය උපයනවා. වැරදි මාර්ග වලින් නොකල යුතු වෙළඳාම් මගින්. දැන් එහෙම ධනිය උපයලා බැබලෙන්න පටන් ගන්නවා. කොච්චර කාලයකටද කියලා ඔබ හොඳට අවධානයෙන් බලන් ඉන්න. හොඳට බලන් ඉන්න. කොච්චර කාලයකටද අසත් ජනයා අසත් ධර්මයෙන් බැබලින්නේ කියලා. බැබලීමක් තියෙන මිච්ඡා බැබලීමක් වුන්ටත් පුළුවන් අධර්මයෙන් ධනිය උපයාගෙන කුඩු විකුණලා හරි ඇඟ විකුණලා හරි සල්ලි හොයාගෙන ඉක්මනින් ගෙයක් දොරක් හදාගෙන වාහන අරගෙන එහෙම නැත්නම් තවත් බොහෝ ව්‍යාපාර ආරම්භ කරලා බොහොම සුළු කාලයක් වැඳ වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි අනමතග්ගයන් භික්කවේ සංසාර පුබ්බා කොටින පඤ්ඤායති අග්‍රයක් පේන්නේ නැති මුල් කෙලවරක් පේන්නේ නැති මේ සංසාරේ මෙතෙක් මේ අසාර භවික සත්වයක් වශයෙන් ආපු ගමනේ මිනිසෙක් වශයෙන් මේ ලැබිච්ච අවුරුදු 120 කියන්නේ මොනතරම් සුළු කාලයක්ද? හොඳයි අපි හිතමු අධර්මයෙන් ඔහු අවුරුදු 120න් බැබළුණා කියලා. හැබැයි මරණින් පස්සේ තියෙන්නේ බබලන ගිනිදැල් තමයි. එදාටත් බැබලීමක් තියෙන. හැබැයි බැබලීම දරා ගන්න අමාරුයි. යොදුන් ගණන් උස ගිනිදැල් මැද තමයි එදාට බබලන්නේ. එදාට බබලන්නේ වසර 120ක් නෙවෙයි වසර කෝටි ගාණක් තිස්සේ බබලනවා එදාට. ඇති වෙන්න බබලන්න පුළුවන්. රත් වෙච්ච ගිනිදැල් මැද්දේ දැක්කොත් ඇස් දෙක පුපුරලා යන තරම් බිහිසුණු ගිනිදැල් මැද්දේ බබලන්න පුළුවන් එදාට ඒ අඥාන ජනයාට. ඒ නිසා බාලයා හැමතිස්සෙම දකින්නේ ඒ මොහොතේ ලැබෙන ප්‍රතිඵලය විතරයි. බාලයා කිව්වේ ඒකයි. බාලයාට ඥානෙ වැඩින්නේ නැහැ. බාලයාගේ ඥානෙ වැඩිලා නැහැ. දැන් බාලයෝ කෙනා පොඩි ළමයින්ට ඇයි පොඩි ළමයින්ට බාලයා කියන්නේ? පොඩි ළමයින්ට මෙලෝ දෙයක් වැටෙන්නේ 6ක් 4ක් තේරෙන්නේ නැහැ. හොඳ නරක වැටහෙන්නේ නැති නිසා බාලයා කියනවා. ඥානෙ වැඩිලා නැති නිසා. එහෙනම් බුදු පියාණන් වහන්සේ අසේවනාච බාලාණන් කියලා කාටද කිව්වේ? මේ වැඩිහිටියෝ වුණත් හිසකෙස් පැහුණත් හොඳ නරක වැටහෙන්නේ නැත්නම් ධර්මයේ අධර්මයේ වැටහෙන්නේ නැත්නම් මේ ධර්මයේ මේ අධර්මයේ කියලා පේන්නේ නැත්නම් අන්න යාට කියනවා බාලයා කියලා. එහෙනම් ඒ බඳු බාලයෝ ටයිකෝඩ් දාගෙන ලොකු මිනිස්සු වශයෙන් සමාජයේ පෙනී හිටින්න පුළුවන් ප්‍රභූවරු වශයෙන්. හැබැයි මතක තියාගන්න ධර්මය අධර්මයේ තෝරගන්න බැරි නම් ඒකාන්ත බාලයෙක් බව. ඔබේ චින්තනය අවදි කරගන්න ඕන මිනිස්සු වශයෙන්, බුද්ධිමත් මිනිස්සු වශයෙන්. ඇයි මේ ලෝකේ බාලයෝ රජ කරන්නේ? ඇයි මේ ලෝකේ ඔබේ ජීවිත ඔබේ වටිනා ජීවිත බාලයන්ට පරිහරණය කරන්න ඉඩ දීලා තියෙන්නේ? ඔබේ වටිනා චින්තනය අවදි කරගන්න නැති නිසා ඔබත් බාලයෙක් වශයෙන්මයි ජීවත් වෙන්න උත්සාහ ගන්නේ. බුදුරජාණන් වහන්සේගේ දහම ලෝකේ සැඟවිච්ච දවසට ඒ සියලු මිනිස්සුયો අන්ධකාරයේ ගත කරන්නේ. අන්ධකාරයේ ජීවත් වෙන මිනිහාට අනතුරක් ළඟව තිබුණාට පේන්නේ නැහැ. මොකද අන්ධකාරය ඉන්න නිසා. හිතන්න මහා ඝන කළුවරක් ඇතුළේ ඉන්නේ කියලා අපි. ළඟම ඉන්නවා කියමු මහා විසගෝර සර්පෙක්. හැබැයි පේන්නේ නැහැ. කළුවර නිසා. පොඩ්ඩක් එහාට මෙහාට අතපය දාන්න ගිය ගමන් අර මහා භයානක සර්පයා දෂ්ට කරනවා, අන්ධකාරයෙන් මිය යනවා. ඒ වගේ අපි මේ චින්තනයේ ආලෝකය ඇති කරගත්තේ නැත්නම් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ යමා ධර්මයෙන් ආලෝකයටපත් උනේ නැත්නම් අපට පේන්නේ අනුතුර අත ළඟටම ආවත්. මේක අද වෙලා තියෙන්නේ ලෝකෙටම මෙන්න මේ ප්‍රශ්නේ. මොකද්ද? මිනිස්යන්ගේ චින්තන
අන්ධකාරයේ මිනිස්සු චින්තනයෙන් අඳුරක් තුලයි ජීවත් වෙන්නේ. ඇත්ත ඇති හැටියට දකින්නම බෑ. දකින්න කැමතිම නෑ. ඇත්ත පෙන්නලා දුන්නත් ඒ කියන්නේ හිතන්නත් කැමති නෑ. ඒ තරම් අඥාන වෙලා, ඒ තරම් අන්ධකාරයටපත් වෙලා. එහෙනම් පිංගුතුනි වහාම ඔබ මේ අන්ධකාරයෙන් අත මිදෙන්න ඕන. එහෙම නොවුනොත් එහෙම මොකද වෙන්නේ? මේ සංසාර අන්ධකාරයේ තරම ඔබට දැක බලා ගන්න පුළුවන්, දැන ගන්න පුළුවන්. හැබැයි එදාට නම් ඒ ප්‍රමාදයේ සංසිඳවන්න කෙනෙක් ඔබට මුණ ගැහෙන්නේ නැහැ නැවත. ඒ ප්‍රමාදයෙන් ඔබ මුදවන්න කෙනෙක් මුණ ගැහෙන්නේ නැහැ. මොකද අන්ධකාරය ඔබට බුදුරජාණන් වහන්සේලා මුණ ගැහෙන්නේ නැහැ. ඒ මහා අන්ධකාරයේ මුණ ගැහෙන්නේ ඔබට අනතුරක් විතරයි. ඒ මහා අන්ධකාරය තුල ඔබට මුණ ගැහෙන්නේ දුක්ඛ ස්කන්ධය විතරයි. ඒ නිසා ආලෝකයට පත් වෙන්නට ලැබිච්ච මේ උත්තරීතර ආලෝකයේ පහළ වෙලා තියෙන සම්බුද්ධ ශාසනයක මිනිසෙක් වශයෙන් ජීවත් වෙලා ඒ ආලෝකයේ දැක ගන්නට ඉක්මනින් මේ ප්‍රඥාව මතු කරගත්තේ නැත්නම් ඔබ තමයි මේ සංසාරේ වැඩියම වරද්ද ගන්න පුද්ගලයා. අන්ධකාරයේ ඉන්න මිනිසුන්ට කොහොමත් කරන්න දෙයක් නැහැ. එයාලා කොහොමත් දැනට අන්ධකාරයේ ඉන්නේ දැනටමත්. ඉතින් ඒ අයට අමුතුවෙන් ආයි පාද ගත්තට ඇහැ පාද ගන්නවා කියලා කරගන්න දෙයක්වත් නැහැ. එසේ ඇස් පාද ගත්තා කියලා දකින්න පුළුවන් ආලෝකයකුත් නැහැ. හැබැයි ඔබ ඉන්නේ වගේ තලයක නෙවෙයි. ඔබ ඉන්නේ ආලෝක ඉදිරියේ. ඇස් දෙක වහගෙන ඉන්නේ ඔබ ආලෝක ඉදිරියේ. ඔබට පුළුවන් මේ ඇස් දෙක මේ ප්‍රඥාවේ දැස විවර කරගන්න ධම්මචක්කුන් උදපාදී ධර්මයේ ධම්මැස පහල කරගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන එක දිගටම බණ අහන එකයි. අමා මෑණියන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයටම කන් දෙන එකයි. එසේ නොවන තාක්කල් ඔබත් මේ අන්ධකාරයේම තවත් ගොදුරක් විතරයි. එහෙනම් මේ ලෝකෙ මේ අධර්මයෙන් ජීවත් වෙන මිනිස්සයෝ මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති. පාපේ විපාකේ පේන්නේ නැති නිසාම පවෙහි හැසිරෙනවා, පව වර්ණනා කරනවා. බලන්න පොඩ්ඩක් කල්පනා කරලා නුවණින් මේ රටේ මිනිස්සු කී දෙනෙක් ප්‍රාණඝාතය මුල් කරගත්ත රස්සාවල ජීවිතාවල නිරත වෙනවද? ප්‍රාණඝාතය තුච්ච නින්දිත මාධ්‍යව වර්ණනා කරන්න පුළුවන්. ප්‍රාණඝාතය කල්පනා කරලා බලන්න මිනිසෙක් වශයෙන් නුවණින්ක මොහොතකට තමන්ගේ ජීවිතයෙන් පවත්වාගෙන යන්න තව ජීවිතයක් නසා දැමීම ධර්මයක්ද, යුක්තියක්ද, සාධාරණයක්ද? දැන් ඔබේ ජීවිතේ පවත්වාගෙන යන්න ඔබ තව මිනිසෙක්ව මරනවා. ඔය දැන් පිට රටවල ඉන්නවා කුලියට මිනි මරන කුලි මිනි මරුවෝ, ස්නයිපර්ස්ලා ආදී. ඒ අයට පුළුවන් ඒ අයට සල්ලි ගෙවුවාම තමන්ගේ සතුරව මරලා දානවා. ඔයා ගන්න බැරි ඉන්න සාක්ෂි. ඒක තමයි ඔහුගේ ජීවන වෘත්තිය. ඒ කියන්නේ තමන්ගේ ජීවිකා පවත්වාගෙන යන්න තව මිනිසෙකුගේ ජීවිතේ නැසනවා වෙඩි තියලා. එහෙම වෘත්තිකයොත් ඉන්නවා ලෝකෙ මේ වෙනකොට. අපේ මේ දියුණු රටවල යයි සම්මත රටවල ඉන්න අපේ මේ පින්වතුන් කියයි. ඒ කියන්නේ එහෙමයි ඉන්නවා. සමහරට ලංකාවෙත් ඇති එහෙමයි ඉන්නවා. බොහෝ මොකද දේශපාලඥයන්ගේ සහචරයෝ එහෙමයි ඉන්නවා. එතකොට පොඩ්ඩක් නුවණින් කල්පනා කරලා බලන්න. තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න නේද තව මිනිසෙක්ගේ ජීවිතේ නැසුවේ. දැන් ලංකාවේ අපි හිතමුකෝ ලංකාවේ නීතිය ශක්තිමත්. ඇත්තටම ලංකාවේ නීතිය ශක්තිමත්. ඒ අතින් බැලුවාම දේශපාලඥයෝ හොර තක්කඩි වැඩ කරන්න පුළුවන්. නමුත් පොලිසිය මහත්තුරු, ආරක්ෂක හමුදාවේ මහත්තුරු තමන්ගේ ජීවිතේ පරදුවට තියලා මේ රට ආරක්ෂා කරන්න කටයුතු කරන බව සත්‍යයක්. ඒ බොරුවක් නෙවෙයි. ඒ නිසා ලංකාවේ නීතිය ශක්තිමත් කොහොම කරත්. ඒ නිසා ලංකාවේ බෑ තාම මේ වෘත්තිය පවත්වාගෙන යන්න කුලියට මිනි මැරීම. ඇයි එහෙම කරොත් එහෙම අහු වුණොත් හීරේ විලංගුවේ දානවා. එල්ලුම්ගස් නාමිකව හරි එල්ලුම්ගස් යවනවා. බොරුවට හරි අඩුවතරම ඉතින් හීරේ විලංගුවේ හරි දාලා තියෙනවා ජීවිතේ අවසන් වෙනකන් හරි කියලා. ඒ නිසා මිනි මරන්න බෑ තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න. හැබැයි ලංකාවේ නීතිය නෑනේ මේ අහිංසක සත්තු මරණ එක වරදක් කියලා. හරක් මරණ එක, එළුව මරණ එක, ඌරු මරණ එක ඒව එල්ලුම්ගස් යන්න හේතු වෙනේව නෙවෙයි. කුකුල්ලු මරණ එක, තලගොයි මරණ එක, අදට අහුවෙන එක මරණ එක පුංචි සත්තු. ඒක එල්ලුම්ගස් යන්න වරදක් නෙවෙයි. ඒක උල තියන්න වරදක් නෙවෙයි. ඒක ඇවිල්ලා රක්ෂිත බන්ධනාගාර දක්වා රැගෙන යන්න වරදක් නෙවෙයි. ඒක හිරේ විලංගුවේ දාන්න වරදක් නෙවෙයි. ඒ නිසා බලන්න ඒ සත්තුන්ව මරාගෙන කනවා. පොඩක් කල්පනා කරන්න. දැන් පුළුවන්කමක් තිබුණා නම් මිනිස්සුયો මිනිසුන්ගන් මරාගෙන කන්නේ නැද්ද මේ විදිහට? හදිසියෙන්වත් නීතියෙන් ඒ තහනම තිබුණ නැත්නම් ඒ කාන්තේම මේ රටෙත් එහෙනම් කුලී මිනිමරු අපිට හොයාගන්න පුළුවන්කම ලැබෙනවා.
අනිත් රටවල ඉන්නවා. එතකොට මේ රටේ නොනිල වශයෙන් එහෙමයි ඉන්නවා. කුලියනේ මිනි මරණයි පාතාල කල්ලි කියන්නේ ඊයයි තමයි කාතකින්. නමුත් ඒ කාටේ සංගවිලා ඒ වැඩේ කරන්නේ බොහොම. එතකොට වින්වතුනි එහෙනම් අර පුංචි අසරණ සත්තුන්ගේ ජීවිත නසනකොට අපි කල්පනා කරන්නේ නැද්ද මේ 100,000ක් ජීවිත නසලා නේද මගේ ජීවිතේ පවත්තන් යන්නේ? චින්තන මාත්‍රයක් හරි තියෙන ඥාන මාත්‍රයක් හරි තියෙන යුක්ති ධර්මයට ගරු කරන ඒ චින්තන මාත්‍රයට වැටෙන්නේ නැද්ද මේ වරදක් කරන්න කියලා? වරදක් බව පේන්නේ නැද්ද? මේ අනුරාධපුරේ ගොවියෝ කාලයකට ඉස්සෙල්ලා බහුල වශයෙන් පොළවට කෘෂි රසායනික වර්ග යොදලා භෝග වලට කෘමිනාශක යොදලා මේ මහ පොළොව සරු කරගෙන අස්වැන්න ලැබුවා කියලා එකක් කරගත්තා. මේ අනුරාධපුරේ බොහෝ ගොවියෝ උතුරු මැද පළාතේ සාක්ෂි සාධක සහිතවයි මම මේ කියන්නේ. ඒ ජීවත් වෙන්නනේ ගොවිතැන කරේ. ඔව් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. අර අනාථ පුංචි අසරණ කෘමීන්ටත් තියුණු ජීවිතයක්. හැබැයි ඒක පේන්නේ නැහැ. තර්ක කරන්න යනවා. ඉතින් එහෙම බල්ලා බෑනේ හාමුදුරනේ ජීවත් වෙන්න කියලා. ඔය ජීවත් උනේ දැන්. එහෙම කරා කාලයක් තිස්සේ කෘමීන්ට ඒ කෘමිනාශක ගැහුවා පොළොවට විස රසායනික යෙදුවා. අන්තිමට මොකද වුනේ? තමන්ගේ වල තමන්ම කපා ගත්තා. අනුරාධපුරේ ගොවි මහත්වරුන්ට ගෙවිලියන්ට මහ භයානක වකුගඩු රෝගයක් වැළඳුණා. ඒ වකුගඩු රෝගයෙන් මේ වෙනකොට සංඛ්‍යා ලේඛන වශයෙන් ඔබට දැක්වී නැතුනට සමහර විට මේ කොරෝනා වසංගතයට වඩා විශාල වසංගතයක් එක වසං කරාට විශාල පිරිසක් මරණයටපත් වුණා. මේ අනුරාධපුරේ සමහර ගම් තියෙනවා අම්මයි තාත්තයි දෙන්නම නැති දරුවෝ ඉන්න. කැබිති ගොල්ලාවාදී ගම්වල ගිහිල්ලා බලන්න පුළුවන් බොරුද ඇත්තද කියලා. අම්මයි තාත්තයි දෙන්නම නැහැ. දෙන්නම මැරිලා වකුගඩු රෝගයෙන්. දැන් දරුවා අනාථ වෙලා ඉන්නවා. තව එහෙම බොහෝ පිරිසක් ඉන්නවා වකුගඩු රෝගයෙන් අනාථ වෙච්ච. අදටත් මේ ප්‍රදේශීය ඉන්න මිනිසයන්ට මේ ජලය පානය කිරීම ප්‍රශ්නයක් ෆිල්ටර් කරේ නැත්තම් ඒ තරම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි එහෙම උනේ? ජීවත් වෙන්න ගිහිල්ලා. දැන් ওই ජීවිතේ ලැබිලා තියෙන්නේ. අනුන්ගේ ජීවිත නැසලා තමන්ගේ ජීවිතේ රැකෙයිද? ඒක ධර්මයේද? එහෙම වෙන්නේ නැහැ. ධර්මය කර්මය එක හා සමානව යන කාරණා දෙකක්. මුණ ගැහෙන කාරණා දෙකක්. අධර්මවාදීව ජීවත් වුණොත් කර්මයෙන් ඒකට විසඳුම විපාකේ අරගෙන එනවා. ධර්මයෙන් ජීවත් වුණත් අධර්මයෙන් ජීවත් වුණත් කර්මය සාධාරණයි. යාදිසං වපතේ බීජං තාදිසං හර්දේ පලං වපුරුප විදියට අස්වැන්න දෙනවා. එහෙනම් මිනිස්සේ වශයෙන් මේ ලෞකික වශයෙන් වුණත් අපි යහපත් ජීවිතයක් ගත කරනවා නම් අපට පුළුවන්කම ලැබෙන්න ඕන මේ පාපයෙන් වෙන් වෙලා වාසය කරන්න. පව්කම් කරනකොට අපි හිතනවා මේකේ ප්‍රතිඵලය අපිට ලැබෙන එකක් නැහැ කියලා. එදාර නන්ද මානවකයා රාගෙන් මත් වෙලා රහත් වෙරණියට අර අපරාධ කරද්දි හිතුවද තව මොහොතකින් මම අඩිය තියද්දි මහ පොළොවට පැලිලා ගිහිල්ලා නිරේට වැටෙයි කියලා? හිතුවේ නෑ. හිතන්නේ නෑ එහෙම. හිතන්නේ කොයි වෙලේ කොහොමද හිතන්නේ තව ලාභේ තර කරගන්නේ? කොහොමද මගේ ආශාවාදී මම සපුරා ගන්නේ? කොහොමද රට ජාතිය විනාශ කරලා හරි මගේ වඩා ගන්න කියලා විතරයි හිතන්නේ. කවදාවත් හිතන්නේ මෙතනින් එහාට මේ කරන කියන දේවල් වලට කෙබඳු විපාකයක් ලැබෙයිද? එහෙම හිතෙන්නේ නැහැ. එහෙම හිතන්න ඥානයක් නැහැ. ඥානයක් නැතිකමම නෙමෙයි තියෙන අසත්පුරුෂකම. අම්මා තාත්තා ඒ දරුවන්ව පොඩි කාලේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ගෞරවය ඇති වෙන ආකාරයෙන් හැදුවේ නැති වැඩුවේ නැති කී විපාක. අදට සමාජයේ යම්කිසි දරුවෙක් වැරද්දක් කරාම අම්මට තමයි කුණුහරුපෙන් බනින්නේ. ඒක ඇවිල්ලා සමාජ ධර්මයක්. හරි ඒක. ඇයි එහෙම කියන්නේ? ඒ අම්මයි තාත්තයි දරුවව බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ගෞරවය ඇති වෙන ශ්‍රද්ධාවන්ත දරුවෙක් වශයෙන් හැදුවනම් ඔහු සමාජයේ අපරාධකාරයෙක් වෙන්නේ නැහැ. ඒකයි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළේ කුමක්ද? මහාන මේ මව්පියන් විසින් දරුවන් සම්බන්ධයෙන් මුලින්ම දිය යුතු දායාදයක් තියෙනවා. ධනයක් තියෙන තමයි ශ්‍රද්ධා ධනය. එනිසා දෙමව්පිය අනිවාර්යයෙන්ම තමන්ගේ දරුවන් කෙරෙහි අංශු මාත්‍රයක හරි දයාවක් කරුණාවක් තියෙනවා නම් ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි දරුවන්ට ශ්‍රද්ධාව ඇති කරන එක. දරුවෝ තුල අති උත්තරීතර බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ගෞරවය ඇති කරන්න. ශ්‍රද්ධාව කිව්වේ ඒකයි. ගෞරවණීය විශ්වාසය ඇති කරන්න ඕන.
ඒකට දෙමව්පියෝ ධර්මයේ හැසිරෙන්න ඕන. එතකොටයි දෙමව්පියන්ව පූර්වාදර්ශ බවට පත් කරගෙන ඒ ළමයි වැඩෙන්නේ ශ්‍රද්ධාවන්ත දරුවන් වශයෙන්. එදාටයි සමාජය නිවැරදි වෙන්නේ. ඉතින් එහෙම නැති අම්මා තාත්තගෙන් ඒ වගේ ශික්ෂණයක් නොලැබිච්ච අවජාතක දරුවෝ මොකද කරන්නේ? මේ සමාජය තමන්ගේ බඩ වඩා ගැනීම උදෙසා තමන්ගේ ජීවිතය පවත්වා ගෙන යාම උදෙසා ඕනම ජීවිතයක් නැසනට දෙපාරක් හිතන්නේ. ඒ මනුෂ්‍ය ජීවිතයක් වෙන්නත් පුළුවන්, තිරිසන් සතෙක්ගේ ජීවිතයක් වෙන්නත් පුළුවන්. වෙන පේනවා නම් ඕනම සතෙක්ව නැසන දෙපාරක් හිතන්නේ. එහෙනම් මේ ආකාරයෙන් හැසිරෙමින් සමාජයට සමාජයේ පිණි හිටින්නේ මහා ටයිකෝට් ඇඳගත්තු ප්‍රභූවරයෙක් වශයෙන්. හැබැයි අතුලාන්ත ඉන්නේ නිර්සතෙක්. තමන්ගේ පැවැත්ම විතරක් කල්පනා කරන අන්න සියලුම දෙනාගේ ජීවිතවල ගිනි අවුලන අසමත් ಜಾති අසත්පුරුෂයෙක් ඉන්නේ ඇතුලේ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ බාලයාට ඒ පාපය මිහිරි සතුන්ගේ බෙල්ල මිරිකලා රීරි මාංශ හූරගෙන විකුණලා ලාභය ලැබෙනකොට හරිම මිහිරි. මදුවා මඤ්ඤති බාලෝ යාව පාප නපච්චති. ඒකේ විපාකේ පේන්නේ නැති නිසා මොකද වෙන්නේ? හරිම මිහිරි ඒ ලාභය විපාකේනවා යදාච පච්චති පාපං. එදාට මොකද වෙන්නේ? හිසේ සිට පාදාන්තය දක්වා තියෙන සියලු ස්නායු ටික මැරිලා යනවා. ඉන්නකම් කරන්නේ මොකද්ද? අහිංසක සත්තුන්ගේ රීරි මාංශ හූර විකුණුවා. ඊට පස්සේ යදාච පච්චති පාපං පාපේ විපාකේ ආව. දැන් මොකද උනේ? හිසේ සිට පාදාන්තය දක්වා සියලු ස්නායු මැරුණා. සති ගානක් තිස්සේ වතුර පොදක්වත් ගන්න බැරුව කෑමක් ඇඟට දිරවන්නේ නැතුව අනන්ත දුක්ඛින්ද සති ගානක් අවසාන ඊතාම දුක්ඛිත ආකාරයෙන් බාලෝ දුක්ඛ නිගච්ඡති. දුකටමපත් වුණා, දුකටම ඇදිලා ගියා, නිරේටම ඇදිලා ගියා. එක්තරා පුද්ගලෙක්. එතකොට අනිත් අයටත් එච්චරම තමයි. වෙනසකට තියෙන්නේ තාම පොළොව පැලිච්ච නැති එක විතරයි උන් ඉදිරියේ. නැත්තම් බොහෝ ඉන්නව නන්දමානව කළ එක එක පැති වලින්. එතන පෙන්වන්නේ මේ ස්ත්‍රියක් අපහරණයටපත් කිරීම කියන කාරණාව විතරක් නෙවෙයි. ඊට වඩා ගැඹුරු දෙයක් තියෙනවා එතන. ඒ කියන්නේ පෞකාරයට පේන්නේ නැහැ කිසිවක්. අන්ධයෙක් බවට පත් වෙනවා පාපේ ඉදිරියේ. රාගෙන් මත් වුනහම, දේශයෙන් මත් වුනහම, මෝහෙන් මත් වුනහම කරන්න බැරි අපරාධයක් නෑ. දාට අම්මා තාත්තා කියලා පේන්නේත් නැතුව යනවා. තාත්තට දුව කියලා පේන්නේ නැත්තේ ඒකයි. අන්ධ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕනෑම පාප කර්මයකට දෙපාරක් හිතන්නේ නැතුව යොමු වෙනවා. එහෙම මිනිස්සුયો තමයි අද මේ සමාජයේ අති බහුතර වශයෙන් ඉන්නේ. අති බහුතරයක් ඉන්නේ. හැබැයි පිටින් බැලුවාම පේන්න පුළුවන් සුකුමාල ජීවිත වශයෙන් ඇතුලාන්තේ ගොරහැඩි මල යකෙක් නිර්සතෙක් ඉන්නේ. එනිසා පින්වතුනි, සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ පෙන්වා දෙන සනාතන ධම කිසි කලෙක බොරුවන්නේ නැත. ඒ නිසා මෙන්න මේ කියුව උතුම් ධර්මය අපි ඒකාන්ත වශයෙන්ම පිළි අරගෙන ඊට අනුකූලව ශික්ෂණය වෙන්නට ඕන. කොච්චර මිහිරි වුණත් පාපේ නියැලෙන්නට එපා. පාපේ අත්හරින්න දෙපාරක් හිතන්න එපා. ඒ ගැන පාපෙන් ඒකාන්තයෙන්ම නිදහස් වෙන්න. පවක් කියලා වැටහෙනවා නම් කොහොමද පවක් කියලා තේරුම් ගන්නෙ? ඉද තප්පති පෙච්ච තප්පති කත පාපු බයත තප්පති. ඔන්න ඔතනින් පුළුවන් පව කුමක්ද කියලා තේරුම් ගන්න. මොකද තැවෙන ස්වභාවයෙන් යුක්ත යමක් කරනවා නම් ඔබ තැවෙනවා නම්, හිත තැවෙනවා නම් කරපු වැඩේ ගැන, අන්න ඒකට කියනවා පාපේ. තප්පති තැවෙනවා. එහෙනම් හෘද සාක්ෂියට විරුද්ධ වැඩ කරන්න බෑ. කොච්චර කොහොම අපි වැඩ කරා. ගොඩක් මිනිස්සු එක්තරා ව්‍යාපාරිකයෙක් දවසක් කිව්වා අපට ඇහුණා ව්‍යාපාරිකයන්ට හෘද සාක්ෂියක් නැහැ කියලා. හෘද සාක්ෂිය ගැන හිතලා බිස්නස් කරන්න බෑ කියලා. ඒක ඇත්ත. ඔව් මේ අනතරේ නම් බිස්නස් කොහොමවත් කරන්න බෑ. හැබැයි මතක තියාගන්න ඔබ හෘද සාක්ෂිය කිව්වේ මොකද්ද? හෘද සාක්ෂිය කියලා කියන්නේ මොකද්ද ඔබ? චේතනහම් බික්කවේ කම්මං වදාමි. පිටින් ඔබ කුමන ආකාරයේ වස්ත්‍ර ඇඳගෙන මුහුණ පිරියම් කරගෙන සත්පුරුෂයෙක් වශයෙන් පෙනී හිටින්න හැදුවත් ඇතුළාන්තින්නේ අසත්පුරුෂයෙක් නම් ඒ බව ඔබේ සිත හඳුනනවා. ඔබේ ප්‍රඥාව හඳුනනවා.
ඒ සිතේ හටගන්න රාග දේශ මොහ චේතනා ඔබ දන්නවා. ඒ චේතනාවලට බොරු කරන්න බෑ. ඒ නිසා හෘද සාක්ෂිය උඩ ඉඳගෙන ලාභය උපයනවා කියලා ඔබ හිතුවට අවසානයේ ඔබ ඉඳගෙන තියෙන්නේ මහා ගිනි ජාලාවක් උඩයි. මොකද ඔය හෘද සාක්ෂියම තමයි කවදා හරි දවසක මහා ගිනි ජාලාවක් නිර්මාණය කරන්නේ නිරේ. ඒ නිසා හෘද සාක්ෂියට පිටින් වැඩ කරන්නේ නැහැ මේ ලෝකේ ඥානවන්තයෝ. ඒ කිව්වේ උගුරට හොරෙන් බෙහෙත් කන්න බෑ. තමන්ගේ සිත පිරිසිදුව පවත්වාගෙන යන්න ඕන. එයයි මිනිසෙක් වශයෙන් ඔබ කළ යුතු ඉහළම කාර්යය. ඔබට පමණක් නොවේ ලෝකයටත් සිතක් උදා වෙන්නේ එදාට. හිත පිරිසුදු කරගන්න. මහ ලොකු දෙයක් නෙවෙයි මේ කියන්නේ හිත පිරිසුදු කරගන්න. හැබැයි ඒක තමයි ලෝකෙ තියෙන අමාරුම වැඩේ අයියේ. ශ්‍රී සද්ධර්මයට කන් දෙන්නේ නැති නිසා. කය නම් පිරිසුදු කරගෙන සුවඳ විලවුම් උලා ගන්නවා. හැබැයි හිත නම් කුණු ගොඩක් ජරා ගොඩක් ගඳ ගන්නවා. ඒ නිසා පින්වතුනි පාපේ හැසිරීලා ඔබ බලාපොරොත්තු වෙන්නේ මිහිරක් වින්දනයක් නම් ඔය වින්දනය බොහෝම සුළු කාලයකට විතරයි සීමා වෙන්නේ. හොඳින් බලන් ඉන්න පාපේ හැසිරෙන මිනිසයන්ගේ ජීවිත දිහා ඔබට පේන්නේ ඊළඟ මොහොතේ ඔවුන්ගේ ජීවිත තුල මහා ගිනිදැල් දැවෙනවා. මෙලවත් දැවෙනවා. පරලොව ගැන කුමක් කියනුම මෙලව දැවෙනවා. මානසික ගින්දරකින් තාපයෙන් දැවෙනවා. හිතේම හටගත්තා වූ තැවීමෙන් පෙළෙනවා. පරලොව ඒ තාපයම ඒ හිතේ හටගත්තා වූ තැවීමම මහා නිරගින්දරක් වෙලා පරලොව අප්‍රමාණ දුකක් උරුම කරලා දෙනවා. මෙලවත් ගින්දර පරලොවත් ගින්දර. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයට කන් නොදෙන අඥානියට මෙලවත් පවතින ජීවන 10ක් මොන විදිහටවත් නිවෙන්නේ නැති 10ක් දැවෙනවා දැවි ජීවත් වෙන්නේ. මොන විදිහකටවත් මේ 10 නිවෙන්නේ නැහැ. දන්න සේරම උපක්‍රම අනුගමනය කරලා බලනවා. කවුරු හරි අසත්පුරුෂයෙක් වුත් මෙන්න මේ දේ අත්හදා බලපල්ලා කියලා ඒ කියන ඕනම ආකාරයක පාප ධර්මයක් අත්හදා බලනවා. ඕනම පාප ධර්මයක් අනුගමනය කරනවා. කොයිම විදිහටවත් 10 නිවෙන්නේ නැහැ ජීවිතේ. දැවෙනවා පිච්චි ජීවත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ දැවෙන සිතින් ගොඩනැගෙන කර්ම ශක්තියෙන් පරලොවත් 10න් යුක්ත භවයක්ම සකස් කරන බොහෝ විට නිරයටමයි ඇදහෙලන්නේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් වූ බුද්ධ දේශනාව කුමක්ද? මහාන මේ නිරය සත්‍යයේ මහා ගෙදරයි කියලා. ඉතින් කොහේ ගියත් ආයි මහා ගෙදරට කැරකිලා එන සිරිතක් තියෙනවා මිනිසුන්ගේ. එහෙනම් මේ සත්‍යෝ මේ 31 තලයේම සැරිසරුවත් අර සුද්ධාවාසවල හැර මේ අනිකුත් සක්වල තලයේ අනිකුත් ලෝකවල සැරිසරුවත් අවසානි කැරකිලා යන්නේ නිරේටමයි. මොකද ඒකට හේතුව සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ නොවුනොත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ උත්තරීතර අමා ධර්මය අවබෝධ කරගන්න අසමර්ථ වුනොත් ඒ පුද්ගලයාගේ තුච්ච නින්දිත සිත පාපේ පතුලටම බැහැ ගන්නවා. ඒක තමයි ක්‍රමය. දුන්නිග්ගහස ලහුනෝ යත්තකාම නිපාතිනෝ කියලා දේශනා කරේ ඒකයි. චිත්තස දමතෝ සාදු චිත්තං ගුත්තං සුඛවහං. මෙන්න මේ සිතේ ස්වභාවයක් තියෙනවා. මේ සිත මේ සසරේ පැවැත්මයි හොයන්නේ. සසරේ පැවැත්ම හොයන මේ තුච්ච නින්දිත සිත සෑම විටම බැහැගන්නේ පාපේ පතුලට. බහින්න පුළුවන් පතුලටම බැහැ ගන්නවා. කවුරු හරි කල්යාණ මිත්‍රයෙක්ගේ කරුණාවක් මඟ පෙන්වීමක් අනුශාසනාවක් වැළැක්වීමක් නොලැබුණොත් ඒ අසරණ මිනිසයාගේ සිත ඒ අසරණ මිනිසෙක් කියලා අසරණ සත්‍යයක් කිව්වේ ඒ පුද්ගලයාට පුළුවන් කමක් නැහැ තමන්ගේ සිත මෙල්ල කරගන්න. ඒ අර්ථයෙන් ඔහු අසරණයි. සිත නැමැති මායя වියරුවෙන් ක්‍රියාත්මක වුණාම අම්මා තාත්තගෙත් ගැලසිදිනවා. ඉතින් කොයිතරම් අසරණ භාවයකට පත් වෙනවද මේ මිනිස්සුયો? ඒ අම්මයි තාත්තයි ගැලසිඳ ගන්න තැනට වැඩ සිද්ධ කරගත්තේ ඔවුන් විහිම්මයි. දරුවෝ ශ්‍රද්ධාවේ පිහිටුවා නම් කවදාවත් අම්මටයි තාත්තටයි එරෙහිව දරුවෝ අවියාවද අතට ගන්නෑ. ඒ නිසා අම්මලා තාත්තලා ගැලසිඳ ගන්න තැනට පත් කරගත්තේ තමන් විහිම්මයි. දරුවෝ හැදුවයි එහෙම. ඇයි ශ්‍රද්ධාව උරුම කරලා දුන්නේ නැත්තේ ඔවුන්ගේ ජීවිතවලට? ඒ නිසා මොකද වුනේ? දරුවොත් වෙනසුණා, අම්මලා තාත්තලාත් වෙනසුණා. ඒ නිසා මේ තුච්ච නිදිතේ ස්වභාවයක් තියෙනවා. ධර්මයේ කණවෙකෙන් නැති, ධර්මය අවබෝධ වෙන්නේ නැති, ධර්මයේ මානෙන් ඈතට යන මේ සිත් හැම විටම බැහැගන්නේ පාපේ පතුලට. ඒ කිව්වේ නිරේටමයි යන්නේ. ඒක තමයි මේ සිතේ ස්වභාවය. මේ තුච්ච නින්දිත හිතට ඕන හැමතිස්සෙම සංසාරේ සැඟවෙන්න හොඳම තැනක් හොයාගන්න මහා වලක්. ඒ වලත් නිකන් වලක් නෙවෙයි ගිනි වලක්.
සංගවෙන්න හොඳම තැන. දැන් සාමාන්‍යයෙන් පොලිසිය මිනිහෙක් හොයාගෙන එනවා නම් මිනිස්සු ඔය හැංගින්නේ කැලෑ වලට පැනලා වලවල් වල. වලක හැංගුණාම පේන්නේ නැහැ ලේසි. එතකොට මේ තුච්ච නින්දිත සිතත් මේ සසරේ සුගති සියල්ල ප්‍රතික්ෂේප කරලා දුගතියටම යන්නත් දුගතියෙන් නිරේටම යන්නත් ඇයි උත්සාහ ගන්න. නිරේට ගියොත් තමයි විශේෂයෙන්ම වසර කෝටි ගාණක් තිස්සේ අති උත්තරීතර බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ නාමියවත් ඇහෙන්නේ නැතුව හැංගිලා ඉන්න පුළුවන් තැන. හැංගිලා ඉන්න පුළුවන් වසර කෝටි ගාණක් තිස්සේ ආයි ගලවන්න කෙනෙක් ළඟට එනවා තියා එහෙම කෙනෙක්ට හිතන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තුච්ච නින්දිත හිත ඔබ දන්නේ නැති වුණාට ඔබ ලාභය හොයනවා. ඔබ ලාභය සැලසුම් කරනවා. ඔබ අනාගතේ ගන්න උපාධිය ගැන හිතනවා. ඔබ අනාගතේ හදන ගේ ගැන හිතනවා. අනාගතේ ගන්න වාහනය ගැන හිතනවා. අනාගතේ කසාද බඳින හැටි හිතනවා. දරුවෝ හදන හැටි හිතනවා. ඔබ සීන දකින්නවා. ඔබේ තුච්ච නින්දිත සිත නිරේට යන්නේ කොහොමද කියලා සැලසුම් හදා ඉන්නවා. ඔබ දන්නේ ඒ ගැන. ඔබ දන්නේ ඒ ගැන. කවදා හරි දවසක දැනගන්න වෙන්නේ නිරේට ගියාම. එතකොට ඉතින් මොනවද දැනගන්නද ආයි? ඒ නිසායි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ශ්‍රී සද්ධර්මයේ අහන්නේ නැති මිනිසයා හැම පැත්තෙම පිරිහිලා ගිහිල්ලා මේලා දුත්තරීතර මනුස්ස භවයක් නසාගෙන අවසානෙ ගිහිල්ලා නිරේක තමයි නතර වෙන්නේ කියලා. ඒ ප්‍රමාණයත් උන්වහන්සේ දක්වනවා මහ පොළොව හා සමානයි කියලා. එහෙනම් බලන්න පින්වතුනි කොයිතරම් අනුතරක් ඉදිරියේද මේ මිනිස්සු ඉන්නේ. එහෙනම් අපි මිනිස්සු කෙරේ අංශු මාත්‍රික කරුණාවක් හරි තියෙනවා නම් අපිට කරන්න පුළුවන් ලොකුම දේ මොකද්ද මේ ලෝකේ? ඒ තමයි අපේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මය ලෝක පුරා හැකිතරම් පතුරවන එක. ඒකට කුල මල ભેද ಜಾති වාද රෝමයේ මුකුත් අදාළ නැහැ. ස්ත්‍රී පුරුෂ බාල මහලු කිසිම ભેදයක් නැහැ. සියලු දෙනා ඉන්නේ මරණය නම් අනුතුර අතලඟ තියාගෙන. ධර්මාබෝධයේ නොලද පුද්ගලයෙක් නම් ඒ අනුතුර එහා පැත්තේදී ඊටත් වඩා මහ භයානක සාංශාරික අනුතුරක් සතර අපාය. ඒ නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන් පතුරවන්නට ඕන. මේ ධර්මයේ පැතිරවීම කියන කාරණාව කොහොමද අපට කරන්න පුළුවන් ලේසියෙන්ම? පාරට බහැලා ස්පීකර් එකක් ගැට ගහගෙන බණ කී කියන එකද නෑ. ඊට වඩා කරන්න පුළුවන් ලේසි වැඩක් තියෙනවා. භික්ෂුන් වශයෙන් අපි හැකි පමණින් මිනිසයන්ට ධර්මයේ පෙන්වා දෙනවා. ගිහි ජීවිත ගත කරන පින්වතුන් වශයෙන් ඔබටත් පුළුවන්කම ලැබෙනවා මේ මුළු සමාජයේම ධර්මයේ පතුරවන්න. කොහොමද ඒක ආරම්භ කරන්න? ඔබේ නිවසින්. ඔබේ නිවසින් ආරම්භ කරන්න. ඔබ මුලින්ම ඔබේ දරුවන්ව ධර්මයේ ශික්ෂණය කරන්න. ඒක තමයි පින්වතුනි ලේසියෙම කරන්න පුළුවන් වැඩේ. ඇයි එහෙම කියන්නේ? දැන් සමහර පින්වතුන් අපිට කතා කරලා කියනවා ඒ අයගේ දෙමාපියන්ට ධර්මයේ දෙන්න ඕන. දෙමාපියන්ට යහපත් වූ දරුවෝ. ඒ අය තමන්ගේ දෙමාපියන්ට ධර්මයේ දෙන්න උත්සාහ ගන්නවා. නමුත් බෑ කාරණා කීපයක් නිසා. එකක් තමයි දැන් වයසට ගිහිල්ලා ඇස්කම් හරියට ක්‍රියාත්මක නැහැ. දැන් ඇහෙන්නේ නැහැ කියන ටික. එතකොටත් ඒ බඳු මව්පියන්ට පිළිහිට වෙන්න බෑ. තව ඉන්නවා අවුරුදු 80ක් 90ක් තිස්සේම තමන් බැහැගත්ත මුල අදහස් වලින් බැහැගෙන දෘෂ්ටිගත වෙච්ච වැඩිහිටියෝ. ඒ අයවත් මොනම සම්මජ්ජාචරවත් ගලවන්න බෑ. එහෙම දෙමව්පියෝ ගැන බොහෝ අහන්න ලැබෙනවා. අනේ හැමදෙන්නේ කොච්චර කිව්වත් වැඩක් නැහැ. ආන්නේ අපි කියන එකට කන් දෙන්නේ නැහැ. අපි කිව්වම අපටත් බයිනවා උඹලා දන්න ධර්මයක් නැහැ කියලා. එහෙම දෙමව්පියොත් ඉන්නවා. ඒ වගේම විවිධාකාර වයසට යන්න යන්න ලෙඩ රෝග වලට ලක් වෙනවා. කායික වශයෙන් දුබල වෙනවා. එතකොටත් ධර්මයේ දෙන්න බැරුව යනවා. මේ විදිහට විවිධාකාර හේතු නිසා වයසට ගිය දෙමව්පියන්ට ධර්මයේ දෙන්න බැරුව තැවෙන දරුවෝ ගොඩක් ඉන්නවා. විවිධාකාර හේතු නිසා. එතකොට පින්වතුනි මේ වගේම තමයි අර ඇටුවම් බහැගත්ත විඥාන තියෙන්නේ. වසර 80ක් 90ක් තිස්සේ එක දිගටම වැරදි අදහසක දෘෂ්ටිගත වෙලා ජීවත් වුණාම ඒ පුද්ගලයා නැසුවත් ඒ දෘෂ්ටිය නසන්න බෑ. ඒ තරම් ඒ දෘෂ්ටිය බලගතුයි. එදාට මොකද වෙන්නේ? වැරදි අර ඉරට්ට පුළුවන් තරම් ඉරට්ට වේලිච්ච තරමට නවන්න බෑ, කැඩෙනවා. එදාට වෙන්නේ මොකද්ද? බදු වැඩිහිටියන්ට ධර්මෙන් ආවාදයක් දුන්නත් ඔවුන් කිපෙනවා. එහෙම අපි අත්දකලා තියෙනවා. කරුණාවෙන් ඉබදු වැඩිහිටියන්ට දහම් පදයක් පෙන්ලා දීලා කිපිච්ච අවස්ථා, වෛර මැදගත් අවස්ථා තියෙනවා. කරුණාවෙන් ධර්මයෙන් පෙන්ලා. ඒකට හේතුව මොකද? ඉරට්ට කඩලා ගියා. හැබැයි අර තරුණ දරුවන් කියන්නේ තාමත් මේ ශික්ෂණය වෙමින් සමාජානුයෝජනය වෙමින් ඉන්න දරුවෝ කියලා කියන්නේ අර ලා ඉරටු වගේ ඕන අතකට නවලා තොරණ හදා ගන්න පුළුවන් ලස්සන්ට.
එහෙනම් අන්නේ දරුවන්ව ශික්ෂණය කරන්න. මේක තමයි ඔබ සමාජයට කරන ලොකුම යහපත. කුමක්ද? ඔබේ දරුවන්ව ධර්මයේ පිහිටවන එක. ඔබ මේ සමාජයට මහා මෙහෙවරක් කළ ශ්‍රේෂ්ඨ අම්මා තාත්තා කෙනෙක් වෙන එදාට ආය ගැන කිසිම සැකයක් තියාගන්න එපා. ඔබේ දරුවන්ව ධර්මයේ පිහිටෙව්වොත් ඔබ මේ සමාජයේ මේ ලෝක ඉතිහාසයේ ඉතිහාසගත වන ඔබේ නම රන් අකුරෙන් ලියවෙන උතුම් මවක් පියෙක් වෙනවා. ආය ගැන කිසිම සැකයක් තියාගන්න එපා. ඒසේම සිද්ධ වෙනවා. මොකද ඒ දරුවා අනාගතේ මේ සමාජයේ යහපත් වූ සත්පුරුෂය වශයෙන් මේ සමාජයට පිහිට වෙන දවසට ඒ අම්මටයි තාත්තටයි මිනිස්සු විතරක් නෙවෙයි දෙවියෝ බ්‍රහ්මයෝ පවා පින් දෙනවා. ඒ දෙමාපියන්ගේ නාමය පවා මේ මිහිතලේ බබලනවා. මේ ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා. ඒ නිසා ඒ ශ්‍රේෂ්ඨ අම්මා තාත්තා කෙනෙක් වෙන්න නම් දරුවන්ව ශ්‍රද්ධාව පිහිටවන්න බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි මහා ගෞරවයක් ගෞරවනීය විශ්වාසයක් ඔවුන්ගේ සිත් තුළ පළපදියම් රෝපණය කරන්න. ඊට පස්සේ දරුවන්ට තෝරලා දෙන්න දරුවනේ මෙන්න පාපය, මෙන්න පින, මෙන්න කුසලය, මෙන්න අකුසලය, මෙන්න සසර, මෙන්න නිවන. ඉස්සලා දෙමාපියෝ ධර්මය හල් හොඳට අවබෝධයටපත් වෙන්න. ඊට පස්සේ දරුවන්ට ඒ ධර්මය ළඟා කරලා දෙන්න. එහෙම නොවුනොත් මේ පවතින සමාජ ක්‍රමේ නම් ඉදිරියට යන්නේ අති නොබෝ කාලෙකින්. එහෙම වෙන්නේ නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාවෙන් යම්කිසි සමාජ පරිවර්තනයක් විපර්යාසයක් අනාගතේ සිද්ධ වෙයි. ඒක එහෙම වෙයි. හැබැයි ඒ දවස වෙනකන් හරි විඳින්න වෙන්නේ දුක් ගොඩක් විතරයි. මොකද අති බහුතරයක් මිනිස්සුયો මේ මොහොතේ ලැබෙන සැපය, මේ මොහොතේ ලැබෙන ආස්වාදය, මේ මොහොතේ ලැබෙන ප්‍රතිලාභය ගැන හිතලා යෙදිලා ඉන්නෙම පාපේ. බලන්න නැද්ද කියලා බොරුවත් ඇත්තක්ද කියලා මේක. රටේ ඉහළම පුරවැසියෙක් ඉඳලා පහළම පුරවැසියෙක් දක්වා අඩු වැඩි වශයෙන් පාපේ තමයි යෙදෙන්නේ. අඩු වැඩි වශයෙන් පාපේ තමයි දෝලණය වෙන්නේ. පුණ්‍ය පිනක් ගැන එහෙම නැත්නම් කුසලයක් ගැන අහන්න ලැබෙන්නේම නැති තරම්. මේ ධර්මද්වීපය මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පිරිසුදු වුණා වූ සුපිරිසුදු වුණා වූ රහතන් වහන්සේලා ලක්ෂ කෝටි ගාණක් වැඩ වාසය කරා වූ උත්තරීතර ධර්මද්වීපයේ මේ ධර්මද්වීපයේ මෙච්චර අධර්මවාදී මිනිස්සු නම් ජීවත් වෙන්නේ අනිකුත් රටවල් ගැන මොනව හිතන්නද? එහෙනම් ඔන්න ඔය කාරණාව තේරුම් ගන්න ඕන. මදුවා මඤ්ඤති බාලෝ යවපාපං නපච්චති අදාච පච්චති පාපං බාලෝ දුක්ඛං නිගච්ඡති. ඒ බාලෙක් වෙලා යන්න එපා නිරේට පඬිතෙක් වෙන්න. එහෙනම් කරන්න ඕන මොකද්ද? අසේවනාච බාලාණං බාලයව ඇසුරු කිරීම නතර කරන්න. ධර්මයේ අධර්මයේ තේරුම් ගන්න බැරි එකාව අයින් කරලා දාන්න ජීවිතෙන්. වෛර කරන්න කියලා නෙමෙයි කිව්වේ. ඇසුරු කිරීමෙන් ඈත් කරලා දාන්න. ධර්මයේ අධර්මයේ තෝරගන්න බැරි නම්, ධර්මයට ගරු කරන්නේ නැත්නම්, අධර්මයේම වර්ණනා කරනවා නම් ඒ අසත්පුරුෂය අපට පේන්න පුළුවන් ලස්සනට ඇඳුම් ඇඳගෙන සුකුමාල හිනාවකින් ඉන්න ලස්සන ප්‍රියමනාප පුද්ගලයෙක් වශයෙන් පේන්න පුළුවන් සමාජයේ. හැබැයි මතක තියාගන්න ඒ අසත්පුරුෂයා ධර්මයේ පිළිකෙව් කරනවා නම්, අධර්මයටම කත් අදිනවා නම්, අධර්මයේම වර්ණනා කරනවා නම් වහා මේ අසත්පුරුෂයා පයින් ගහලා ඉවත් කරන ජීවිතේ. පයින් ගහලා දාන්න උට කුණු කානුවට වැටෙන්න. ඒ වගේ අසත්පුරුෂ ඇසුරු කරන්න එපා. අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවන. පණ්ඩිතයෝ ඇසුරු කරන්න. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ ඇසුරු කරන්න. නප්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයේම සරණ කරගන්න. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයම පිළිසරණ කරගෙන ජීවත් වෙන්න. එදාට මොකද වෙන්නේ? ඔබ කවදාවත් නිරේට යන්නේ නැහැ. ඔබ කවදාවත් සතර අපායට යන්නේ නැහැ. එදාට න දුක්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන පුද්ගලයා කවදාවත් දුගතියට යන්නේ නැහැ. එහෙනම් අන්නේ කාරණාවත් සිහි කර ගන්නට ඕන. එසේ නොවුනොත් එහෙම රහත් මෙහෙණින් වහන්සේ නමක් හරි කියලා පේන්නේ නැති තරම් දූෂිත මනසක් තියෙන, ඒ රාගෙන් රත් වෙච්ච, ද්වේෂයෙන් මත් වෙච්ච, රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් රත් වෙච්ච, මත් වෙච්ච, තෙත් වෙච්ච අසත්පුරුෂයෙක් මේ ලෝකෙ බිහි වෙනවා. ඒ අසත්පුරුෂයා තමන්වත් නසාගෙන මුළු මහත් සමාජෙමත් වනසලා දානවා. එහෙනම් අන්නේ ධම් ව්‍යාකරණ එසේ දරාගෙන මේ වැරද්ද නිවැරදි කරන්න ඔබට මැදිහත් වෙන්න පුළුවන් තැන තමයි ඔබේ දරුවෝ ධර්මයේ පිහිටවන්න, ඔබේ දරුවන්ව පාපෙන් වළක්වන්න, ඔබේ දරුවෝ තුල ශ්‍රද්ධාව ඇති කරන්න. වාරි පොක්කර පත්තේව
වාරිපොක්කර පත්තේව ආරග්ගෙරිව සාසපෝ යෝන ලිම්පති කාමේසු තම්හං භූමි බ්‍රාහ්මණං වාරිපොක්කර පත්තේව ආරග්ගෙරිව සාසපෝ යෝන ලිම්පති කාමේසු යෝන ලිම්පති කාමේසු තම්හං භූමි බ්‍රාහ්මණං එදාර මිනිසු ටික කල්පනා කරා ඒ උතුම් රහත් තෙරණින් වහන්සේට ඒ අපරාධය සිද්ධ වුණාට පස්සේ ඇයත් මේ සාමාන්‍ය මිනිසෙක් වගේ කාය සංසර්ගයේ දුණා කියලා. බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරන්න සිද්ධ වුණා ඒසේ නොවන බව. කයක් තිබුණු පමණින් ඒ අසත්පුරුෂයෙක් ඒ කය ඇසුරු කළ පමණින් එය සංසර්ගයක් වෙන්නේ නැහැ. එහෙනම් ඒ ආස්වාදය ඉවසන්නට ඕන. ආස්වාද ඉවසන්නට නම් රාග මාත්‍රයක් හරි හිතේ තියෙන්නට ඕන. අනුසය වශයෙන් නමුත් රාග අනුසයක්වත් නැත්නම් එදාට ඒ කය බලහත්කාරයෙන් කෙනෙක් පරිහරණය කළත් ඒ කයේ ආස්වාදයක් හටගන්නේ නැහැ. එදාට ස්පර්ශයකට සීමා වෙනවා. අන්න ඒකයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ වාරිපොක්කර පත්තේව. ඒ කියන්නේ නෙළුම් මලකට නෙළුම් කොළයකට වැටෙන වතුර පිටක් ඉවතට යනවා වගේ ආරග්ගෙරීව සාසපෝ ඉදිකට්ටක් තුර තියෙන අබෑටයක් ඉවතට වැටෙනවා වගේ යෝන ලිම්පති කාමේසු තම්හං භූමි බ්‍රාහ්මණං. මෙන්න මේ විදිහට කාමයෙන් නොඇලෙන යමෙක් ඇත්නම් අන්න එයාටයි මම බ්‍රාහ්මණෙක් කියන්නේ කියලා. ඒ නිසා එදා ඊට පස්සේ මිනිස්සු තේරුම් ගත්තා එහෙනම් රහත් මෙහෙණින් වහන්සේකට නමුත් එහෙම අපරාධයක් වුණාට උන්වහන්සේට අවතක් ඉන් හටගන්නේ නැහැ. මොකද එතන වැරද්දක් සිද්ධ වෙන්න නම් රාග මාත්‍රයක් හරි තියෙන්න ඕන. එහෙනම් පින්වතුනි එකෙන් තේරෙනවා එහෙනම් අපිට රාග මාත්‍රයක් හරි තියෙනනම් එහෙනම් අපිට මේ තුච්ච නින්දිත සිත නැමැති මායයෙන් නිදහස් වෙන්න බෑ. රාග මාත්‍රයක් හරි තියෙනකම් මේ සිත විසින්ම අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් මෙහෙवला ආස්වාදයේ කරා ඇදගෙන යනවා. කාමයේ කරා ඇදගෙන යනවා. ආස්වාදී ඉවසනවා. ඒ නිසා මොකද වෙන්නේ? කර්ම රැස් වෙනවා. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ රාග මාත්‍රයක් හරි තියෙන කෙනා මම බ්‍රාහ්මණයෙක් වශයෙන් සලකන්නේ. බ්‍රාහ්මණයෙක් වශයෙන් සලකන්නේ කවුද? යෝන ලිම්පති කාමේසු. ලිම්පති කියන්නේ ඇලෙනවට. කාමේසු කාමයන් කෙරෙහි ඇලෙන්නේ නැති යමෙක් ඇත්නම් තම්මං භූමි බ්‍රාහ්මණං. අන්‍යයටයි මම බ්‍රාහ්මණයා කියන්නේ රහතන් වහන්සේ කියලා කියන්නේ. එහෙනම් ඒ රහත් පදවිය කවදා හරි දවසක උදා කරගන්න මොහොත වෙනකම්මත් මේ භයානක සංසාරේ සත්වයක් වශයෙන් මේ සිතේ වහලෙක් වශයෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ ධර්මයේ දැන් ගොඩක් ගැඹුරට ඔබ අහලා තියෙනවා. විවිධාකාර පරියායන්ගෙන් මේ ධර්මයට කන් දෙනවා. මේ කාමයේ ආදීනව ගැන ඕන තරම් අහනවා. මේ ආස්වාදී ආදීනව ගැන ඕන තරම් අපිට දැන් වැටහීමක් ලැබිලා තියෙනවා. ඒ සමත විදර්ශනා ඥාන වඩව ගන්නේ කොහොමද කියලා අපි දිනපතා වනහලා අවබෝධ කරගන්නවා. දැන් එහෙනම් තියෙන්නේ මොකද්ද? ධර්මය භාවිත කිරීමයි. බහුලව මේ ධර්මයේ භාවිත වෙන්නට ඕන. මේ ධර්මයේ භාවිත වෙන තරමට ප්‍රතිඵල ලැබෙන්නේ බෙහෙත් ගෙනල්ලා ගෙදර තිබුණු පළියට ලෙඩ හොඳ වෙන්නේ නැහැ වගේ කොච්චර බණ ඇහුවත් ඒ ධර්මය ඔබ භාවිත කරන්නේ නැත්නම් ඔබේ ජීවිතය ඇතුලේ ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. අපේ පින්වතුන් අහන සමහර ප්‍රශ්න දිහා බැලුවාම ඒ ප්‍රශ්නේ ඇතුලෙන් ඒ අය කියනවා නොකිය කියනවා ඒ ධර්මය අනුගමනය කරන පිරිසක් නොවන බව. ඒක තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ නැත්තේ. නැත්නම් මේ ධර්මයේ ඒකායන මාර්ගයයි. මේ ධර්මයේ හැර වෙන මාර්ගයක් නැහැ. ඒකායනෝ භික්ඛවේ මග්ගා සත්තානං විසුද්ධියා. ඒකායන මාර්ගයක් තියෙන්නේ. ඒකායන කියන්නේ එකම මාර්ගයයි තියෙන්නේ. එකම මාර්ගයයි තියෙන්නේ සංසාර දුක්ගෙන් නිදහස් වෙන්න. ඒ තමයි මෙන්න මේ කාය වේදනා චිත්ත ධම්ම අවබෝධයෙන් පරිහරණය කිරීම. එහෙනම් ඒ අවබෝධයෙන් ජීවිතේ පරිහරණය කරනවා කිව්වෙත් ඒකම තමයි. එහෙනම් උතුම් වූ භාවනාව යන කිසිවක් නොව අපි දැන් මේ වෙනකොට ලෝතුරු වර්ණ සාකච්ඡා මාලාවේ සාකච්ඡා කරමින් ඉන්නෙම මෙන්න මේ ධර්මයේ ගැනයි. මෙන්න මේ නිර්වාණ මාර්ගය ගැනයි. එහෙනම් පින්වතුනි බොහෝ දෙනෙක් ඔවුන්ට තිබිච්ච ප්‍රශ්න වලින් නිදහස් වෙලා ඉන්නවා. බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ කාමෙන් අත මිදීමේදී කුමක්ද අපි අනුගමනය කළ යුතු මාර්ගය? මොකක්ද භාවනාව කියන්නේ කියලා. භාවනාව කියලා කියන්නේ ඇස් දෙක වහගෙන කොහරි වාඩිලින් එකට නෙවෙයි. එහෙමත් කෙනෙක්ට ඕන නම් පුළුවන් ධර්මයේ මෙනෙහි කරන්න සමථ විදර්ශනා වඩන්න.
හැබැයි භාවනාව කියලා කියන්නේ මෙන්න මේ අත්බව කාය වේදනා චිත්ත ධම්ම ඔය හතරින් තමයි මේ අත්භවයේ නිර්මාණය වෙලා තියෙන්නේ. කායන් 12ක් තියෙනවා. චිත්ත තියෙනවා. වේදනා තියෙනවා. වේදනා 3ක් තියෙනවා. චිත්ත තියෙනවා ලෞකික වශයෙන් 81ක්. ලෝකෝත්තර 8කුත් එක්ක 89යි. ඒ ලෝකෝත්තර සිත් අපි පොඩ්ඩක් පසකින් තියලා ලෞකික වශයෙන් ගත්තොත් ලෞකික චිත්ත 81ක් තියෙනවා. සිත් 81ක්. එතකොට මෙන්න මේ චිත්ත ඊළඟට ධම්ම ගත්තාම සමුදය ධර්ම සහ නීවරණ ධර්ම යන ආදී වශයෙන් කොටස් දෙකක් තියෙනවා. සමුදය ධර්ම සහ සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම කියලා කොටස් දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ අත්භවයේ නිර්මාණය වෙලා තියෙන කාය වේදනා චිත්ත ධම්ම අවබෝධයෙන් පරිහරණය කරන කෙනෙක් නම් ඔබ මේ වෙනකොටත් ඔබේ ජීවිතේ භාවනා වැඩෙන ඔබ දැනගෙන හිටියත් නැතත් මේ වෙනකොට ඔබ භාවනා වඩන කෙනෙක්. ඒ නිසා අමුතුවෙන් ආයි තැන් තැන් වලට ගියේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. භාවනාව යනු පින්වතුනි අවබෝධයෙන් ජීවිතය පරිහරණය කිරීමයි. භාවනාව යනු අවබෝධයෙන් ජීවිතය පරිහරණය කිරීමයි. නැවතත් කියනවා භාවනාව යනු අවබෝධයෙන් ජීවිතය පරිහරණය කිරීමයි. එහෙනම් අවබෝධයෙන් ජීවිතය පරිහරණය කරන්න නම් අමා මෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශිත මේ උත්තරීතර පරම සත්‍ය උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය මනාකොට අවබෝධ කර ගන්නට ඕන. ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්නට ඕනේ. ධර්මයේ පිහිටන්නට ඕනේ. එතකොට මොකද වෙන්නේ? ක්‍රමානුකූලව තමන්ගේ චිත්තසංතානයේ පවතින නීවරණ ධර්ම පහ වෙන්න පටන් ගන්නවා. නීවරණ ධර්ම පහ වෙන්න සිතේ ප්‍රඥාව වැඩෙනවා. ඥාන උද්දීපන වෙන්න පටන් ගන්නවා. දැන් අද අපි සමාජය ඉගෙන ගන්නවා කියලා එකක් කරනවා. සල්ලි දහස් ගණන් ලක්ෂ ගණන් වියදම් කරනවා ඥානෙ උපදව ගන්න. පාසල් යනවා, විශ්වවිද්‍යාලය යනවා, පන්ති යනවා. තව බොහෝ ක්ෂේත්‍ර අනුගමනය කරනවා ඥානෙ උදා කරගන්න. නුවණ වඩවා ගන්න. සෑහෙන දුකක් විඳිනවා නුවණ උදා කරගන්න. දෙමව්පියෝ දරුවන්ව පාසල් යවන්නේ, විශ්වවිද්‍යාල යවන්නේ හැමතැනටම යවන්නේ දරුවෝ ඥානවන්තයෝ කරන්න. දැන් ඥානවන්ත වෙලා තියෙනවද ලෝකෙ මිනිස්සු එහෙම? දැන් කොච්චර ඥානවන්තයෝ බිහිලා තියෙනවද ලෝකේ? ඥානවන්ත වෙන ලෝකයක මෙහෙම දේවල් වෙන්න පේන්න තියෙනවද? පාරේ බහැලා යන්න බැරි සමාජයක් නිර්මාණය වෙනවද? දරුවෙක් ගෙදර තියලා යන්න බැරි සමාජයක් නිර්මාණය වෙනවද ඥානවන්ත වෙන ලෝකයක? මොකද්ද ඔය ලබාගත් ඥානය? ඔය ඥානය වෙනුවෙන් බොහෝ මිනිස්සු අපිටම ඇවිල්ලා කියන මෙච්චරක් වියදම් වෙනවා දරුවන්ට ටියුෂන් වලට, අච්චරක් වියදම් වෙනවා ටියුෂන් වලට, මෙච්චරක් යනවා ඉස්කෝල අධ්‍යාපනයට, අච්චරක් යනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට කියලා. දැන් කොලේ පිච්ච ඥානය. අඩුමතර මේ ඥානයෙන් මෙලොව සැපයක් උදා වුණාද? මෙලොව හරි සැපයක් උදා වුණාද කියලා බලන්න ඕන හොඳින් නුවණින්. තර්කවාදීව නෙමෙයි. තර්ක වැඩක් නැහැ. පරමාණු බෝම්බේ හදන එකටක් කියන්න පුළුවන් ඕ ඥානෙන් මම මෙච්චර ලොකු වැඩක් කරා කියලා. අර අසරණ මිනිසයන් අසරණ න්‍යෂ්ටික බෝම්බ හදන ඒ අසමජ්ජාති විද්‍යාඥයාටත් කියන්න පුළුවන් මම ඥානෙන් මෙච්චර කෙලෙ පැමිණියෙක් කියලා. ඉතින් ඒක නිසා තර්කයෙන් කවදාවත් ධර්මයේ දකින්න බෑ. ඒ ඔලොමොට්ටලයට පේන්නේ නැති දේ ඔබට පේනවා. ප්‍රඥාවෙන් ධර්මය අධර්මයේ තෝරගන්න බැරි නම් මොකක්ද මේ ඥානෙ ඇති වැඩේ? කොච්චර උගතෙක් වියදෙක් යයි සම්මත වුණා සමාජේ ඔහුට ධර්මය අධර්මයට එන්නේ නැත්තම් ඒ කියන්නේ මේ දේ කළාම මටත් අයහපතක් සිද්ධ වෙනවා අනුන්ටත් අයහපතක් සිද්ධ වෙනවා කියලා තේරුම් ගන්න බැරි නම් ඒ අධර්මය වටහා ගන්න බැරි නම් මේ දේ කළාම මටත් යහපතක් සිද්ධ වෙනවා අනුන්ටත් යහපතක් සිද්ධ වෙනවා කියන ධර්මය අවබෝධ කරගන්න බැන වටහා ගන්න බැරි නම් මොකක්ද මේ ඥානය? මොනතරම් ලෝක සමාජ සම්මතේ ප්‍රභූවරයෙක් වියතෙක් උගතෙක් කිව්වත් වැඩක් නැහැ. තුට්ටු දෙකේ ජීවිතයක්, නිසරු ජීවිතයක්. අවසානයේ සතර අපායට ගිහිල්ලා දුක් විඳින සතර අපාගත සතෙක් ඉන්න එතන. ඒ නිසා සම්මුතික වශයෙන් ඥානෙ උදා කරගන්න ඔබ දරන වෙහෙස ලෝකෝත්තර ඥානෙ උදා කරගන්න යෙදෙවුවා නම් මේ ලෝකේ කොයිතරම් ප්‍රඥාවන්තයෝ ඥානවන්තයෝ පහළ වෙනවද ලෝකේ? සත පහක්වත් යන්නේ මේ ධර්මීය ඥානෙ උදා කරගන්න සම්බුද්ධ ශාසනය ඇතුලේ සත පහක්වත් යන්නේ කිසිම ටියුෂන් පන්තියකට යන්න ඕනේ නැහැ. ඔය කිසිම ලෝක සම්මතයේ කිසිම ගුරුහලකට පාසලකට විශ්වවිද්‍යාලයකට උපාධියකට කිසිම දෙයකට යොමු වෙන්න ඕනේ නැහැ. එක දෙයයි කරගන්න තියෙන්නේ. එකම එක දෙයයි කරගන්න තියෙන්නේ. එකම දේ කරගන්න එදාට ඥානෙ උපදිනවා. ඒ තමයි හිත පිරිසුදු කරගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. පඨමේව සමාධි පච්චේක ඥානං මේ හිතේ තියෙන මේ පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන බිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පහ වුණා නම් ඒ සිතේ උපදිනවා ඥානය. ඒ සිතේ උපදිනවා ඥානය. ඥානය නැති වෙලා තින්නේ ඇයි? මේ නීවරණ වලින් හිත වැහිලා තියෙන නිසා. නැත්තම් ඥානය නැතුව නෙමෙයි ඥානය උදා වෙනවා. නීවරණ වලින් වැහිලා තියෙන තාක්කල් ඥානය උදා වෙන්නේ නැහැ පින්වතුනි.
එහෙනම් ඔබට ඥානවන්තයෙක් වෙන්න ඕන නම් ඔබට ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන නම් ඔබට මේ විශ්වයේ අතහාතය දැනගන්න ඕන නම් ඔබට මේ සංසාරයේ ඇත්ත දැනගන්න ඕන නම් ඔබට මේ ජීවිතයේ අර්ථය පසක් කරගන්න ඕන නම් ඔබ කරන්න ඕන එකම දෙයයි සිත පිරිසුදු කර ගැනීමයි. මේ සිතේ පවතින මේ රාග දේශ මොහ දුරු කර ගැනීමයි. මේ කෙලෙස් දුරලීමයි. එහෙනම් ඒකට කරන්න තියෙන ලොකුම දේ මොකද්ද? එකම දේ මොකද්ද? අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමයි. ඒ ධර්මයේ පිහිටාගෙන ජීවත් වීමයි. එතකොට හිත පිරිසුදු වෙනවා, ඥානය වැඩෙනවා, ප්‍රඥා මුදුන් පැමිණෙනවා. කවදා හරි දවසක සියලු රාග දේශ මොහ නැසිලා, සියලු කෙලෙස් නැසිලා, ඒ උත්තරීතර අරිහත් ඵලයෙන් සංසාර දුකෙන් නිදහස් වෙලා සදාතනිකම නිවනටත්පත් වෙනවා. පරිනිර්වාණ ශාන්තියත් අත්දකින්නවා. එදාට මම නිවන් දැක්ක කියලා කෙනෙක් එතන නැහැ. හැබැයි ඒ தත්ත්වයටපත් වෙනවා. එහෙනම් පින්වතුනි, ඔබට පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඒ දෙයට සත පහක්වත් යන්නේ නැහැ. ඒ දෙයට ඔය සමාජ සම්මුති මිනිසු ඥානෙ උදා කරගන්න කියලා විදින දුක් වලින් අංශු මාත්‍රයක්වත් විඳින්න අවශ්‍ය නැහැ. නමුත් බලන්න තියෙන අපේ තියෙන අවාසනාව, අපේ තියෙන කාලකන්නිකම ලේසියෙන්ම උදා කරගන්න පුළුවන් ලෝකෝත්තර මහා ඥාන මහා ප්‍රඥා විසිකලා දාලා කැලේට තුට්ටු දෙකේ ලෞකික ඥාන පස්සේ යනවා අප්‍රමාණ වෙහසක් දරාගෙන ලෝකයේත් එක්ක ගැටි ඉවරයක් නැතුව අප්‍රමාණ කරදර වලට මුහුණ දෙමින් මොනතරම් කාලකන්නිද කල්පනා කරලා බලන්න බොරුද ඇත්තද කියලා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ විශ්වයේ අග්‍ර මහා ඥානවන්තයන්න් වහන්සේ. ආයි තර්කයක් වාදයක් තියනවද ඒ ගැන? සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඥාණයට සම කරන්න පුළුවන් ඥානයක් කවදාවත් පහළ වෙනවද ලෝකේ? සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවක් තියනවද ලෝකේ? නෑ. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ විශ්වයේ අග්‍ර ඥානෙ උදා කරගත්තේ අග්‍ර මහා ප්‍රඥාවටපත් උනේ ඉස්කෝලේ ගිහිල්ලාද, විශ්වවිද්‍යාලේ ගිහිල්ලාද, උපාධිය අරගෙනද, පොත්පත් කියවලාද? නෑ. එක දෙයයි කරේ. ඒ කරපු දේ දැනගන්න ඕන නම් අන්න තියෙන ද්වේදා විතක්ක සූත්‍රය අරගෙන බලන්න. අකුසල විතර්ක පහ කළා, අකුසල විතර්ක වැඩුවා. එච්චරයි කරේ. අකුසල විතර්ක පහ කරමින් කුසල විතර්ක වැඩුවා. ඒ කියන්නේ අකුසල අදහස් ඔක්කොම පහ කළා දැම්ම. මොනවද අකුසල අදහස්? කාම විතක්ක, විහිංසා විතක්ක, ව්‍යාපාද විතක්ක. කාම විතර්ක කිව්වේ මේ දැන් කාමයේ කුමක්ද කියලා ඔබ දන්නවා. සංකප්ප රාග පුරිසස්ස කාමෝ. සිත ඇතුළේම ගොඩනැගිලා තියෙන මායාව, බොරුව, මිත්‍යාව, මෙබඳු රූප, මෙබඳු ශබ්ද, මෙබඳු ගන්ධ, මෙබඳු රස, මෙබඳු ස්පර්ශ, මෙබඳු අදහස් සැප උපදවන්නේ කියන මුලා සහගත චින්තනය, සංකල්පිත රාගය. මේ ලෝකෙ ඉපදෙන තාක්කල් මිනිස්සු හැමෝම, අපි මිනිස්සු විතරක් ගමු ලඝු කරලා, මිනිස්සු හැමෝම එහෙම හිතන් හිටියනේ මේ රූපේ මට සැප පිණිස පවතින්නේ, මේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මට සැප පිණිස පවතින්නේ කියලා. කාටද සැප පිණිස? කොයිම රූපයක්වත්, සද්දයක්වත්, ගන්ධයක්වත්, රසයක්වත්, ස්පර්ශයක්වත් පැවතියේ? කාටද සැප පිණිස පැවතියේ? ඒ සියල්ල උන්ට දුක පිණිසමයි පැවතියේ. හැබැයි බව තේරුම් ගන්න තරම් ඥානයක් වැඩුන්නේ නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මය මොන නොගැසිච්ච නිසා. ඒ නිසා අඥානයක් විදිහටම ජීවත් වෙලා අඥාන සංසාර අන්ධකාරයට වැටලා වෙනසිලා ගියා. දැන් සතර අපාගත සතුන් වෙලා දුක් විඳිනවා අනන්තයක් දුක්. එතකොට පින්වතුනි, එහෙනම් මේ කාම විතර්ක, ඊවේ මෙන්න මේ සංකල්පිත රාගයෙන් උපදවන කාම විතර්ක, මෙන්න මෙබඳු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සැප පිණිස පවතින්නේ කියන මුලාව. එහෙනම් මෙන්න මේ විතර්ක දුර්ලන්නට ඕන. කාම විතක්ක දුර්ලන්නට ඕන. කාම විතර්ක දුර්ලනකොට නෙක්ඛම්ම විතක්ක වැඩෙනවා. කාමෙන් වෙන්වීමේ ආනිසංස දකින්නවා. කාමයේ ආදීනෝ දකින්නකොට කාම විතර්ක පහ වෙනවා. නෙක්ඛම්මේ ආනිසංස දකින්නකොට නෙක්ඛම්ම විතර්කේ වැඩෙනවා. එහෙනම් කාම විතර්ක වලට අකුසල විතර්ක කියනවා. නෙක්ඛම්ම විතර්ක වලට කුසල විතර්ක කියනවා. ඊළඟට ව්‍යාපාද. ව්‍යාපාදයේ කිව්වේ මේ ලෝකේ නසන්න වනසන්න. ලෝකේම නසල වනසලා හරි, ලෝකයේත් එක්කම යුද වෙදිලා හරි, අරගල කරලා හරි තමන්ගේ අවස්ථා ඉස්ස සාධනය කරගෙන ඉන්න ඕන කියන මෙන්න මේ ලෝකයේත් එක්ක ඇති වෙන ගැටීම, කාමයේ නිසාමයි මේ ගැටීම ඇති වෙන්නේ. අර මස් කටුවකට පොරකන බල්ලෝ පොරකන්නේ කොහොමද? මස් කටුව හේතු කරගෙන. අන්නේ නම් මස් කටුව කෙරෙහි තියෙන ආසාවම තමයි උන්ට අර ගැටීම ඇති කරේ. ඒ වගේ මිනිස්සු ඇයි මේ පොරකන්නේ? ඇයි නසාගන්නේ කියන එක අවනසාගන්නේ? ඇයි බෝම්බ ගහන්නේ? ඇයි අවියවද අතට ගන්නේ? මොකටද තුවක්කු? මොකටද බෝම්බ? මොකටද මිසයිල? කුමක්ද අවසානයේ රැගෙන යන්නේ? තණ්හා පොදි ගසා තව කෙනෙකුන් නසා මොනවද අවසානයේ අරගෙන යන්නේ? මුකුත් අරගෙන යන්නේ නැහැ. හිස්සතින් වැතිරෙනවා ගිහිල්ලා සෝනේ. ඉන්නකන් නසාගන්නේ ඇයි? ඇයි ඒක තේරුම් ගන්න බැරි? ව්‍යාපාද විතර්ක ලෝකයා නසල වනසලා ලෝකයේත් එක්ක ගැටිලා මොකද්ද අවසාන ලැබෙන්නේ? අවසාන ලැබෙන්නේ නිරේ විතරයි.
එහෙනම් ඒ බව නුවණින් දකිනකොට ව්‍යාපාද විතර්ක දුරු වෙනවා. මෛත්‍රියේ ආනිසංස දකින්න තමන් වැනි වූ අසරණ ලෝසතුන් මේ මුළු විශ්වය පුරාම විහිදිලා පැතිරලා ඉන්නේ. මේ අනන්ත සක්වලේ අනන්ත දුක් විඳින සත්තු ඉන්නේ. හැම මොහොතකම දුකක් තුලයි ජීවත් වෙන්නේ අය. හැමෝම. එතකොට දුකකින් යුක්තව වාසය කරන ලෝක සත්‍යයට තවත් දුක් දුන්නාම ඉතින් රැස් වෙන කර්මය ගැන මොකක් කියන්නද? දැනටමත් ගින්දර උහුලන සත්‍යයන්ට තවදුරටත් ගින්දර දැම්මොත් මොකද වෙන්නේ? අපි හිතමු උදාහරණයක් මිනිහෙක් ඉන්නවා ශරීරය දැවෙනවා කුමන හෝ හේතුවක් නිසා වස්ත්‍රයට ගිනි ඇවිලිලා. දැන් අපි මේ මිනිස්සයා ගැඟට තව පෙට්‍රල් කෑන් එකක් වක්කරොත් මොකද වෙන්නේ? ඒ වගේ දැනටමත් මේ සංසාරේ අනාථ භාවයේ ඉඳගෙන අපරිමිත දුක් විඳින ලෝසතුන් තමයි මේ අපට හතර අතේ මේ පේන්නේ ඉන්නේ. ඒ අයට තවත් දුක් දුන්නොත් මොකද වෙන්නේ? එහෙනම් ඒ අධර්මයට වසර කෝටි ගාණක් ඒ ගින්දරෙන්ම දැවෙන්න වෙනවා අපට. එහෙනම් මෛත්‍රිය පතුරවන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය අහලා අවබෝධ කරගත්තාට පස්සේ අන්න චිත්තසංතානිය ඇති වෙනවා. අනේ මේ ලෝක සතුන් මේ සියලු ලෝක සතුන්ට මේ අමා ධර්මයේ වැටහුණා නම් අවබෝධ වුණා නම් මේ සියලු ලෝක සතුන් මේ සියලු පාපයන්ගෙන් මේ සියලු අකුසලයන්ගෙන් මිදෙනවා නේද? මේ සියලු ලෝක සතුන් මේ අවිද්‍යා අන්ධකාරයෙන් තෘෂ්ණා අන්ධකාරයෙන් මේ සසර දුක්ඛ ස්කන්ධයෙන් නිදහස් වෙනවා නේද? අනේ එහෙනම් මේ සියලු දෙනා සැනසීමට සුවයටපත් වෙනවා නේද? අනේ සියලු දෙනාත් එහෙනම් නිවිලා මේ සංසාර දුකෙන් සදාහටම අවසන් සදාහටම මේ සංසාර දුකෙන් අත මිදිනවා නේද? විමුක්තියටපත් වෙනවා නේද? නිදහස් වෙනවා නේද කියලා දැක්කාම අන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය රකින්න ඕන. දිවිහිමියෙන් මේ ශාසනය රකින්න ඕන. දිවිහිමියෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ලෝ පුරා විශ්වය පුරා හැකිනම් සකල මුළු අවකාශයෙන් පතුරවන්න ඕන කියන අන්න ලෝකෝත්තර මෛත්‍රිය ඇති වෙනවා. ඒ මෛත්‍රිය තුලින් අර ව්‍යාපාදය අර ද්වේෂය වෛරය සියල්ලක්ම සිතින් අත් කරලා දානවා අයින් කරලා දානවා. එහෙනම් අන්න ව්‍යාපාද විතර්කය ඇවිල්ලා අකුසලය අව්‍යාපාදේවත් මෛත්‍රී විතර්ක ඇවිල්ලා කුසලය අන්න අපි දැන් දැක්කා අකුසල සහ කුසල. ඊළඟට විහිංසාව සහ විහිංසාව. විහිංසාව කියන්නේ මොකද්ද? විහිංසාව කියන්නේ වෙහෙසටපත් කරන තව කෙනෙක්ව විවිධ පැති වලින් අපිට පුළුවන් වෙහෙසටපත් කරන්න ඕනෑම ආකාරයකින් මේ මිනිස්සු ඕනතරම් මේ සමාජය තව කෙනෙක්ව වෙහෙසටපත් කරන. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මානෙන් තව කෙනෙක්ව වෙහෙසටපත් කරන්න පුළුවන්. හිංසාවටපත් කරන්න පුළුවන්. මම සරල උදාහරණයක් දෙකක් ඔබට කිව්වා මේ අනුසාරයෙන් ධර්මයේ තෝරගන්න පුළුවන්. දැන් බලන්න උදාහරණයක්. ගෙදරකට එනවා මානිය අහංකාර දැන් ඒ කාලේ තිබුණ වලව් කියලා ක්‍රමයක්. වලව් ඉන්නව කෝරළි ඉස්සරහට වෙලා. ගමේ අහිංසක මිනිහෙක් කියනවා ගෙදරට. ඒ මිනිහයා පුටුවගේ නෑ උඹලට පුටු තියන්න. උඹලට පුටු බං. උඹලා ඉඳ ගන්න පේමන්ට් එකේ. පේමන්ට් එක ඉඳ ගනි කියලා මිනිහෙට කියනවා. එතකොට මෙතන නෑනේ අර දස අකුසලයෙන් පණවන්න එකක් මෙතන එහෙම පැහැදිලිව බැලුවාම පේන්නේ නෑනේ. හැබැයි එතන තියෙන අකුසලයක් ඒත්. එතන තියෙන විහිංසාව, වෙහෙසටපත් කිරීම අර මිනිහයව. ඔය වගේ අවස්ථා කොච්චර ඔබේ ජීවිතේ මුණ ගැහෙනවද? ඔබ මේ මිනිහයන්ට කොච්චර ඒ විදිහට පහත් විදිහට සලකනවද? මිනිහයන්ට විතරනේ සතා සිව්පාවට පා හැමෝටම. සකල විද ලෝක සත්‍යයම වෙහෙසටපත් කරන දේවල් ඔබේ ජීවිතේ කොච්චර තියෙනවද? එහෙනම් එතන තියෙන අකරුණාව, දුක් විඳින බව පේන්නේ නැහැ. දැන් උදාහරණයක් හිතන්න මම තවත් උදාහරණයක් කිව්වොත් දැන් අර බඩගින්න යනවා බල්ලෙක්. බඩේ බත් නැහැ. ඇටකරු ටික විතරයි තියෙන්නේ යන්ගේ. බොහොම අමාරුවෙන් අඩිය ගහගෙන යන්නේ පොළවේ. මේ සතාව දැක්කහම කරුණාවක් උපදින්නේ නැති අකාරුණික සිත් තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ සතාටත් ගලකින් ගහන මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? දැක්කද? දුක් විඳින බව දැක්කේ නැති වුනහම තවත් දුකටපත් කිරීමයි ඒ අකාරුණික සිත් වලින් සිද්ධ වෙන්නේ. එහෙනම් අන්න එකට කියන විහිංසාව. විහිංසාව කියන්නේ මොකද්ද? දුක් විඳින්නාට තවත් දුක් පුරුම කරලා දීම, වෙහෙසටපත් කිරීම. ඒ තමයි විහිංසාව. එතකොට මේ ලෝකේ අසරණ මිනිස්සු ඉන්නවා, අසරණ සතුන් ඉන්නවා. මෙන්න මේ අය වෙහෙසටපත් කරනවා, හිංසාවටපත් කරනවා. මෙන්න මේකට කියනවා විහිංසා. හිංසා පීඩා ඕන තරම් තියෙනවා. මේ ලෝකේ බැලුවොත් නැත්නම් බොහෝ දෙනාට හිංසා පීඩා කරනවා. රටේ පාලකයා අසරණ වැසියාට හිංසා කරනවා. විවිධාකාර නීති රෙගුලාසි මගින් විවිධාකාර වංචා දූෂණ මගින් ඒවත් විහිංසා කියන කොටසටමයි ඇති වෙන්නේ. එහෙනම් අවිහිංසාව කියන්නේ මොකද්ද? කරුණාව. තවත් ඉදිරියට ගියොත් අවිහිංසාව කියන්නේ අව්‍යාපාදේ කියන්නේ මෛත්‍රියට නමක්. අවිහිංසාව කියන්නේ කරුණාවට නමක්. අවිහිංසාව වැඩනොත් තමයි කරුණාව වැඩෙන්නේ. කරුණාව කියන්නේ මොකද්ද? දුකටපත් වෙච්ච කෙනෙක් දැක්කම පිහිටවීමේ හැකියාව. එහෙනම් මෙච්චර කාලයක් තිබුණේ මොකද්ද?
දුකටපත් වෙච්ච කෙනෙක් දැක්කම තව තවත් දුකටපත් කිරීමේ විහිංසාව චේතනා මෙන්න මේවට කියන අකුසල විතර්ක අකුසල චේතනා. එහෙනම් දැන් දුකටපත් වෙච්ච කෙනෙක් දැක්කොත් වහා ඒ දුකෙන් මුදවන්න කටයුතු කරනවා. අන්න එතන තියෙනවා කරුණාව අවිහිංසාව. ඇත්තටම මේ දැන් ධර්මය අහන මේ අපේ සත්පුරුෂ ආරි ශ්‍රාවකයෝ තුල ඒ උතුම් ගුණධර්ම වැඩිලා එයයි කියන කතා බැලුවාම ඔය කියන ඔක්කොම කුසල විතර්ක උන් තුල හට ගන්නවා කුසල චේතනා හට ගන්නවා. පුද්ගලිකව එහෙම මුණ ගැහුණාම එයයි කියන අත්දැකීම් තියෙන එකින් එක වෙන වෙනම මතක තියාගත්තේ නැත්නම් සමස්තයක් වශයෙන් ඇහිලා තියෙන බොහෝ වෙලාවට වෙනදනම් හාමුදුරුවනේ එක අපේ පින්වතෙක් මේ ඊමේල් එකක් මෙවලා තිබුණා. වෙනදනම් මිදුලට බල්ලෙක් ආවොත් අප්‍රමාණ කේන්තියක් යනවා අතට අහුවෙච්ච එකෙන් ගහලා එලවනවා. දැන් එහෙම සතෙක් දැක්කහම පුදුම කරුණාවක් හිතේ ඇති වෙන්නේ අහිංසාවක් අවිහිංසාව උගිරේ ඇති වෙන්නේ. එතකොට දැන් කලින් නම් බැලුවේ ඌට ගහන්නේ මොකෙන්ද කියලා ගලකින්ද මුගුරකින්ද කියලා. දැන් බලනවා දැන් ඒ සතාට පිහිට වෙන්න පුළුවන් කොහොමද? ආහාරයක් දීලාද වතුර ටිකක් දීලාද? අන්න කුසල විතරක වැඩෙන්න ආරං. එහෙනම් කාම විතරකේ අකුසලයි, නෙක්ඛම්මයේ කාමෙන් වෙන්වීම කුසලයි. ව්‍යාපාදේ අකුසලයි, ව්‍යාපාදෙන් වෙන්වීම අව්‍යාපාදේ කුසලයි. ඊළඟට විහිංසාව අකුසලයි, විහිංසාවෙන් වෙන්වීම අවිහිංසාව කුසලයි. එහෙනම් මෙන්න මේ විදිහට නෙක්ඛම්ම විතරක, අව්‍යාපාද විතරක, අවිහිංසාව විතරක යම් සිතක වැඩෙනවා නම් ඒ සිත පිහිටලා තියෙන කුසලයේ. දැන් එහෙනම් ඔබටම පරීක්ෂා කරගන්න පුළුවන් ඔබේ සිත කුසලයේ පිහිටිය හිතක්ද අකුසලයේ පිහිටිය හිතක්ද? ප්‍රතිශතයක් වශයෙන් බලන්න ඔබේ සිතේ බහුලව හටගන්නේ මොනවද? කාම විතර්කද නෙක්ඛම්ම විතර්කද? ඔබේ සිතේ බහුලව හටගන්නේ මොනවද? ව්‍යාපාද විතර්කද අව්‍යාපාද විතර්කද? ඔබේ සිතේ බහුලව හටගන්නේ මොනවද? විහිංසා විතර්කද අවිහිංසා විතර්කද? ප්‍රතිශතාත්මකව Tamanට මන බලන්න පුළුවන් බහුලව හටගන්නේ අකුසල විතර්ක නම් ඒ කිව්වේ බහුලව හටගන්නේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක නම් තාම හිත කුසලයේ පිහිටියේ නැහැ. තාම හිත බර අකුසලයට අර බණ අහන නිසා යන්තම් කල්යන්න මිත්‍රයන්ගේ ඇසුර ලැබෙන නිසා සුළු වශයෙන් කුසලයට පත් වෙනවා හිත. නමුත් බහුතරයක් වශයෙන් හිත රැඳිලා තියෙන අකුසලයේ දිහාවේ. අකුසලයට තමයි බර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දුකටයි බර වෙලා තියෙන්නේ තාම හිත. සසර පැවැත්ම දිහාටයි බර වෙලා තියෙන්නේ. එහෙනම් ඔබේ හිතේ වැඩිපුර හටගන්නේ නෙක්ඛම් මේ හැමතිස්සෙම චේතනා ඇති වෙන්නේ අදහස් ඇති වෙන්නේ කාමෙන් ඉක්මනින් වෙන්විය යුතුයි කියලා නම් හැමතිස්සෙම හිතේ අදහස් ඇති වෙන්නේ මේ ද්වේෂයෙන් මේ ව්‍යාපාදයෙන් මේ වෛරයෙන් මේ සියල්ලම නිදහස් වෙලා හිත මෛත්‍රියම පිහිටුවිය යුතුයි කියලා නම් හැමතිස්සෙම හිතේ ඇති වෙන්නේ මේ දුක් විඳින ලෝක සත්‍යයට පිහිටවිය යුතුයි කියලාම නම් එහෙනම් ඔබේ සිත පිහිටලා තියෙන කුසලයේ එහෙනම් ඔබ සතුටු වෙන්න ඔබේ සිත කුසලයට බර වෙච්ච හිතක්. ඒ කියන්නේ නිවනට බර වෙච්ච හිතක්. සසර දුකින් නිදහස් වෙන හිතක්. සැපයට බර වෙච්ච හිතක්. දුක අවම වෙච්ච සැප උපරිම වෙන සිතක්. ඒ නිසා මෙන්න මේ විදිහට සිතේ පවතින ස්වභාවය තේරුම් ගන්න. එතකොට මොකද වෙන්නේ? ඔබේ සිත අකුසලයෙන් මිදිලා කුසලයේ දිහාට බර වෙනවා නම් අන්න ඔබට ඥාන උපදින්න ගන්නවා දැන්. ඒ බව අමුතුවෙන් ආයි කියන්න දෙයක් නැහැ. මේ සියලුම ආර්ය බෞද්ධ පින්වතුන් ඒවා දැන් ප්‍රත්‍යක්ෂයෙන් අත්දකින්නවා. ඒ ඥානෙ උදා වෙනකොට තමයි එයා විවිධාකාර ප්‍රකාශන මාධ්‍යයන් ඔස්සේ තමන්ගේ ඥානෙ ලෝකයාගේ යහපත පිණිස හෙළි කරනවා. දැන් අපේ මේ ලෝතුරු වර්ණ දහම් මණ්ඩපේ ඉදි වෙන්නේ ඒ වගේ අරමුණකින්. ඒ නිසා පින්වතුනි එදාට ඒ ඥානෙන් මොකද කරන්නේ? තමන්ට ස්වార్థය සලසා ගන්න ගමන් අනුන්ටත් පරාර්ථය සිද්ධ කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨ උත්තරීතර බුද්ධ ශ්‍රාවකෙක් ලෝකෙට බිහි වෙනවා. ඒ බුද්ධ ශ්‍රාවකයා තමන්ටත් අනුන්ටත් යහපත පිණිසම හැසිරෙනවා. එහෙනම් අන්නේ උතුම් වූ බුද්ධ ශ්‍රාවකයා පහළ වෙන්නේ මෙන්න මේ හිත කුසලයේ පිහිටියාමයි. එහෙනම් නිරන්තරයෙන් ඔබ වැරවැයම් කරන්න ඕන. ඔබේ හිත පරීක්ෂා කරලා බලන්න. ඔබේ හිත බහුලවම නැඹුරලා තියෙන කුසලයටද අකුසලයේ දිහාටද? එහෙනම් අප්‍රමාදව අමතපදං අප්‍රමාදීව කරන්න ඕන වැඩක් තියෙනවා අමෘතයේ පිණිස. එහෙම නැත්නම් අමරණීයත්වයේ පිණිස. කුමක්ද අමරණීයත්වයේ පිණිස කළ යුතු එකම දේ? සිත හැකි ඉක්මනින් කුසලයට පත් කිරීම, කුසලයට නැඹුරු කිරීම. එහෙනම් ආර්ය බෞද්ධ පින්වතෙක් කියලා කියන්නේ සෑම විටම මෙන්න මේ හිත කුසලයේ පවත්වාගෙන යන්න දක්ෂ වෙන කෙනා.
මෙන්න භාවනාව තියෙනවා මෙතන, මෙන්න මෙතන සීලය තියෙනවා, මෙතන තියෙනවා ප්‍රඥාව තියෙනවා, සීල සමාධි ප්‍රඥා සියල්ලම තියෙනවා මෙතන. හිත කුසලයේ නැඹුරු, හිත කුසලයට පත් කරගෙන කුසලයට නැඹුරු කරගෙන වාසය කරන ඒ බුද්ධ ශ්‍රාවකයා තුල ප්‍රඥාව තියෙනවා, සීලය තියෙනවා, සමාධිය තියෙනවා. ප්‍රඥා සීල සමාධි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැටෙන රටාව. එහෙනම් ඊතර ප්‍රඥාවක් තියෙනවා, සීලයක් තියෙනවා, සමාධියක් තියෙනවා. එහෙනම් ඒකාන්තයෙන් ඊතර ඥානිය උපදිනවා. එහෙනම් අන්න බලන්න ඒ ඥානිය, ඒ කියන්නේ හිත පිරිසිදු වෙනකොට උපදින ඥානිය මේ ලෝකෙ කිසිම විශ්වවිද්‍යාලයකින් ලබා ගන්න බැරිය. සිත පිරිසිදු වෙනකොට හටගන්න ඥාන මේ ලෝකෙ කිසිම ගුරුවරයෙක්ට දෙන්න බෑ. සල්ලි වලට ගන්න බෑ. පොත්පත් කියවලා ලැබෙන්නේ නැහැ. පුස්තකාල පිටින් ගිල්ලක් ලැබෙන්නේ නැහැ ඒවා. ඒ ඥාන ලෝකේ තියෙන ඉහළම විශ්වවිද්‍යාලේ ඉහළම උපාධිය හැදෑරුවත් ඒ ඥානය නම් ලැබෙන්නේ නැහැ. ඒ ඥානය ලැබෙන්නේ හිත පිරිසිදු වන්ටයි. එහෙනම් පින්වතුනි මේ පොහොය දවසේ අර්ථය මොකද්ද? පොහොය කියන්නේ පිරිසිදු වීමයි. එහෙනම් පොහොය කියලා කියන්නේ හිත පිරිසිදු කරගන්න ලැබෙන දවසයි. ඒ කියන්නේ අපේ ඥානෙ වර්ධනය කරගන්න ලැබෙන දවසයි. ඔබ අද උදෑසන එනවා ආරාමයට, එහෙම නැත්නම් මේ උතුම් දහම් සභාවට පැමිණෙනවා, මොන මාධ්‍යයෙන් හරි මොන ක්‍රමයකින් හරි ළඟා වෙනවා. ඒ ළඟා වෙන මිනිසයා නැවත මෙතනින් නික්මිලා යනකොට යන්නේ පරණ විදිහටම නම් හිතන, ඒ කියන්නේ කිසිම අවබෝධයක් ඥානයක් උද්දීපනය කරගත්ත කෙනෙක් නෙවෙයි නම් මෙතනින් නැවත නැගිටලා යන්නේ. මේ ධම් සභාවෙන් නැගිටලා යන්නේ. උපන්නාට මේලොව වෙනවා කියලා ඉපදිච්ච එකෙක් නම් මෙතනින් ආපහු නැගිටලා යන්නේ. ඒ කියන්නේ ගත්ත සීලෙකුත් නැහැ, රැක්ක සීලෙකුත් නැහැ, අහපු බණකුත් නැහැ, සිද්දේට යහපතකුත් නැහැ. ඕක තමයි මුළු සංසාරේ පුරාම වෙලා තියෙන්නේ එහෙමනම්. ඒ නිසා උදයාවේ හිස්පිනිහෙන් නම් හවස යන්න ඕන පිරිච්ච මිනිස්සේ. අන්න එතකොටයි සීලය රැක්ක වෙන්නේ. හොඳට මතක තියාගන්න, සීලය කියන එක තියෙන වස්ත්‍රය නෙවෙයි. වස්ත්‍රේ නම් සීලේ තියෙන්නේ ලංකාවේ හොඳම සීලවන්තයෝ ටික ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා වස්ත්‍රයේ සීලේ නෑ. සීලේ තියෙන්නේ පිරිසුදු හිතේ. එහෙනම් ඒ පිරිසුදු හිත පිරිසුදු වුණොත් තමයි ඔබට ඥානෙ උපදින්නේ. එහෙනම් පින්වතුනි මේ වගේ උතුම් පොහොය දවසක අපි හැමතිස්සෙම අදිෂ්ඨාන කරගන්න ඕන, මෙන්න මේ හිතේ පිරිසුදු භාවය පවත්වාගෙන යනවා. කුමක් උදෙසද? ඥානය. මොකද්ද ඥානය? මොන ඥානයද? ඥානි කොහොම මොකද්ද ඥානි කියලා ප්‍රශ්නයක් එනවා. යතහභූත ඥානය. මොකද යතහභූත ඥානය කියන්නේ? යතහ ඒ කියන්නේ මේ සියල්ලෙහිම ප්‍රකෘති ස්වභාවය, භූත සකස් වෙලා තියෙන හැටි ඥානය දැනගන්නවා. ඒ කිව්වේ මේ සියල්ල සකස් වෙලා තියෙන මෙහි ප්‍රකෘතිය, මෙහි යථා ස්වභාවය විකෘති නොකරන ලද, තුච්ච නින්දිත සිත විසින් විකෘති නොකරන ලද සියල්ලෙහි යථා ස්වභාවය දැනගන්නා වූ, ප්‍රකෘතිය දැනගන්නා වූ ඥානයට කියනවා යථාභූත ඥාන දර්ශනය. එහෙනම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අති උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරමින් අප තුල උද්දීපනය කරන්නේ මෙන්න මේ යථාභූත ඥාන දර්ශනයයි. කවදා හෝ දවසක ඒවන් ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූත ඥාන දර්ශනං සුවිසුද්ධං අහෝසි. වට තුනකින් පූර්ණ වූ 12 ආකාර ඥාන දර්ශනය, එවත් යථාභූත ඥාන දර්ශනය පූර්ණ වෙච්ච දවසට අරිහතුන් වහන්සේ නමක් බවට පත් වෙනවා ඒ උතුම් බුද්ධ ශ්‍රාවකයා. එතකොට මොකද වෙන්නේ? මේ සංසාර දුක අතික්‍රමණය කරපු, අවසන් කරපු, සසර දුකින් සදාහටම නිදහස් වෙච්ච ඒ අජරාමර පරිනිර්වාණ ශාන්තිය බලාපොරොත්තු වන උත්තරීතර බුදුරජාණන් වහන්සේගේ අවරස බුද්ධ පුත්‍රයෙක් වෙන එදාට. එහෙනම් ඒ පරිනිර්වාණය ඔබ අත ළඟමයි තියෙන්නේ, හිත ළඟමයි තියෙන්නේ. එහෙනම් එතෙන්ට ළඟා වෙන නම් මොකද කරන්න තියෙන්නේ? එකම දෙයයි, මේ හිත පිරිසුදු කරගන්න. හිත පිරිසුදු කරගන්න නම් කොහොමද කරන්න ඕනේ? හැමතිස්සෙම අසූ ධර්මය නුවණින් වෙනෙහි කරමින් වාසය කරන්න. මේ කාමයේ ආස්වාදේ ආදීනෝ මෙනෙහි කරන්න. වෙන කිසිම දෙයක් මෙනෙහි කරන්න එපා. කාමයේ ආස්වාදේ ආදීනෝ මෙනෙහි කරන්න. කාමයේ ආස්වාදේ ආදීනෝ මෙනෙහි කරන ගමන් අනිත් පැත්තෙන් ඒ කාමෙන් ආස්වාදයෙන් වෙන්වීම හේවත් නෙක්ඛම්මේ ආනිසංසය මෙනෙහි කරන්න. එතකොට මොකද වෙන්නේ? ගඟ පහළට ගියොත් සිද්ධ වෙන විනාශය මෙනෙහි කරන්න. ගඟ ඉහළට ගියොත් අත් වෙන සැනසීම ගැන මෙනෙහි කරන්න. එහෙනම් කාමයේ ආදීනව ආස්වාදයේ ආදීනව මෙනෙහි කරන ගමන් කාමෙන් ආස්වාදයෙන් අත මිදීමේ නෙක්ඛම්මේ ආනිසංසත් මෙනෙහි කරන්න. තවත් විදිහට ගත්තොත් සසරේ ආදීනව හැමතිස්සෙම මෙනෙහි කරන්න, නිවනේ ආනිසංස මෙනෙහි කරන්න. සසර නිවනේ යනාදි වශයෙන් විග්‍රහ කළාම ධර්මයට ආපු අලුතෙන් එන නවකයන්ට ලොකු ප්‍රශ්නයක් මොකද්ද සසර මොකද්ද නිවන කියලා.
ඊට වඩා සුද්ධ සිංහලෙන්ම කොහොම ලේසි කාමයේ ආදීනෝ මෙනෙහි කරන්න, නෙක්ඛම්මයේ ආනිසංස මෙනෙහි කරන්න. එතකොට ඔබේ හිත පිරිසුදු වෙනවා. එතකොට ඔබේ හිතේ ප්‍රඥාව වැඩෙනවා. ඥානෙ හිවත් යථාභූත ඥාන දර්ශනීය උද්දීපනය වෙනවා, වැඩෙනවා. ඔබ කෙලෙස් වලින් නිදහස් වෙනවා. උත්තරීතර නිර්වාණ මාර්ගයේ ගමන් කරනවා. මාර්ගඵල සාධනය වෙනවා. ඥාන උපදිනවා. අවසානයේ සියලු දුකින් නිදහස් වෙන ඒ පරම නිෂ්ඨාව කරා ක්‍රමානුකූලව ළඟා වෙනවා. එහෙනම් මේ උතුම් පොහොය දවසේ අර්ථය මනාකොට දැනගෙන සිත පිරිසුදු කර ගැනීමයි මේ උතුම් දවසේ අර්ථය කියලා අවබෝධ කරන් හැකි උපරිම ආකාරයෙන් හිතේ පිරිසුදුභාවය ආරක්ෂා කරගන්න දක්ෂ වෙන්න. අන්න ඔබට පුළුවන් හවස නික්මිලා යනකොට නැත්තම් මේ දහම් මණ්ඩපයෙන් නික්මිලා යනකොට අද මම ඇත්තටම සිල් රැක්කා කියන සතුටින් නික්මිලා යන්න. එහෙම නැතුව නිකන් සිල් රකින්නවා කියන එක අපි හිතන් ඉන්නවා නම් මේ පොයේ දවසක හරි සිල් රකින්නවා කියන එක අපි හිතන් ඉන්නවා නම් මොනවා හරි වස්ත්‍රයක් ඇඳගෙන සුදු රෙද්දක් ඇඳගෙන උතුසලුවක් දාලා කොහේ හරි වාඩි වෙලා ඉන්න එකට නම් සිල් රකින්නවා කියලා කියන්නේ ඔබ සීලය කියන එකේ තාම සෙවණැල්ලවත් ස්පර්ශ කරලා නැහැ. සීලය anu හිත පිරිසුදුව පවත්වාගෙන යෑමයි. සීලය anu හිත පිරිසුදුව පවත්වාගෙන යෑමයි. සිල් රැක්කා නම් වැඩෙන්න ඕන ඥානය ප්‍රඥාව. සියල්ල හේතුඵලයි. එහෙනම් ඒකාන්ත වශයෙන් මේ ප්‍රතිඵලය ලැබෙන්න ඕන. එහෙනම් ඔබ තුලින්ම ඔබ බලන්න ඔබේ සීලය ආරක්ෂා වෙනවද? ඔබ අවංකවම මේ ආර්යකාන්ත සීලය අනුගමනය කරන බුද්ධ ශ්‍රාවකයෙක්ද? ඔබ තුල ඥානය වැඩෙනවද? ඔබේ හිත වැඩිපුර නැඹුරු වෙලා තියෙන කුසලයටද අකුසලයටද? ඔබටම ඔබව පරීක්ෂා කරන්න පුළුවන් නන්විද පරියායයි. දැන් මේ බණ බොහෝ කොට අහන පිරිසක් නිසා දැන් ඔබට මොන විදිහට හරි ඔබේ හිත පරීක්ෂා කර ගැනීමේ, ඔබේ අවබෝධය පරීක්ෂා කර ගැනීමේ, ඔබේ මාර්ගයේ වැඩෙනවද නැද්ද කියලා පරීක්ෂා කර ගැනීමේ ඥාන ඉපදිලා ඇති, හටගෙන ඇති. ඒ නිසා ඒ ගැන මම වැඩි විග්‍රහ කරන්න යන්නේ මේ වෙලාවේ. එහෙමනම් පින්වතුනි, මේ උත්තරීතර බිනරපුන් පොහොය දවසේ ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ දේශනාව තුළින් මතු කළා වූ ඒ උතුම් වූ දහම් ව්‍යාකරණය මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං බාලෝ දුක්ඛං නිගච්ඡති. මේ පව් කරනකොට මිනිස්සු හැමතිස්සෙම මේ අකුසලයේ දෙනකොට හැමතිස්සෙම හිතන්නේ හරි මිහිරි කියලා. හැබැයි විපාකයේ ගින්දරක් කරන කලට පව් මීරිය මීසේ විදින කලට දුක් දැඩි වේ ගිනිසේ ඇඳින මෙපව් දුරලන උපදේශේ නොදුන මැනවි තුන් දොර අවකාශේ කියන ඒ උතුම් වූ දහම් ව්‍යාකරණයක් දරාගෙන මේ කාමෙන් වෙන්වීම හැර සපතක් නැති බවත් ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන මේ අසූ ධර්මයේ මනාකොට දරාගෙන මේ භයංකාර ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස රාග දේශ මොහ යන 11 ගින්නෙන් සදාහටම නිදහස් වෙනවා කියන ඒ ස්ථිරසාර වූ දැඩි අදිෂ්ඨානෙන් වීරියෙන් යුක්තව ඒකාන්තයෙන් මේ මනුෂ්‍ය භවයෙන් ලද හැකි අග්‍රඵලය නෙලා ගන්නවා කියන විශ්වාසයෙන් යුක්තව කවුරුත් හඬ නගා සාදුකාරයක් පවත්වමු.